ඔබට පින්වත්නි මේ ජීවිතය තුලදීම මේ ධර්මයේ පිළිබඳව යම්කිසි විදිහක පුහුණුවක් කරා යන්න පුළුවන් නම් ඒක ඔය ඇත්තන්ගේ මේ ලැබිච්ච ජීවිතේ ලොකු භාග්යයක් වෙනවා. නමුත් යම්කිසි ප්‍රතිපත්තියක අපි ඉන්න නම් යම් පුහුණුවක් අපි කරන්න නම් අපි ඒ ගැන කොහොමද කරන්නේ කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අපි හිතමු මොකක් හරි වැඩක් අපිට කරන්න තියෙනවා හැබැයි ඒක කරන හැටි දන්නේ නැහැ. දන්නේ නැත්නම් කොච්චර කරන්න ඕනකම තිබ්බත් අපිට ඒක කරගන්න බෑ. අපි කියමු කොච්චර උයන්න ආස වුණත් උයන විදිහ දන්නේ නැත්නම් ආසෝනා කියලා එයාගේ අතින් කවදාකවත් ඉවීමක් වෙන්නේ නැහැ. මොකද එයා උයන හැටි දැනගන්න ඕනේ. ඒ වගේ ධර්මයේ හැසිරෙන පවා පින්වත්නි කොච්චර ඕනකම උනන්දුව තිබුණත් කොහොමද මේක කරන්න කියන එක ගැන අවබෝධය නැතිකම නිසාත් මිනිස්සු තාම මේ ධර්ම මාර්ගයට යොමු වෙන්නේ නැතුව ඉන්නවා. ඒ ගැන අවබෝධය නැතිකම හින්දා. ඒ හින්දා අපි මේ දේශනා තුළ වඩන්න කියලා දීලා තියෙන කරුණු. ඒ වඩන්න තියෙන කරුණු 37ක් තියෙනවා දේශනා තුළ. ඒවට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පින්වත්නි සම්පූර්ණ කොටස් 4කට වෙන් කරලා තේරුම් ගන්න පුළුවන් කරන්න දේවල් වැඩ 4ක් තියෙනවා මේකේ. මේ ධර්මය තුළ අවබෝධ කරන්න දේවල් තියෙනවා. මේ ධර්මය තුළ ප්‍රහාණය කරන්න දේවල් ගැන කියලා තියෙනවා. මේ ධර්මය තුළ සාක්ෂාත් කරන්න දේවල් ගැනත් කියලා තියෙනවා. මේ ධර්මය තුළ වඩන්න දේවල් ගැනත් කියලා තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධ ගැන ප්‍රශ්න කීපයක් ඇහුවා. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඔය වැඩ 4 මොකක් කරන්න තියෙන එකද? අවබෝධ කරන්නද, ප්‍රහාණය කරන්නද, සාක්ෂාත් කරන්නද, වඩන්නද? ප්‍රගුණ කරන්නද? ඒ කියන්නේ වඩන්න කියලා කියනවා. පංච උපාදානස්කන්ධي අයිති වෙන්නේ අවබෝධ කරන්න තියෙන ගොඩට. එතකොට අපි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ගැන කතා කරනවා. ඒත් ඇවිල්ලා මොන ගොඩේද? අවබෝධ කරන්න තියෙන ගොඩේ. ධාතු ගැන කතා කරනවා. ඒත් ඇවිල්ලා අවබෝධ කරන්න තියෙන ගොඩේ. ඊළඟට විඥාන නාම රූප මේ හැම එකම මොනව කරන්න තියෙන ගොඩේද? අවබෝධ කරන්න තියෙන ගොඩේ. ඊට පස්සේ අපි තණ්හාව ගැන කතා කරනවා. ඇලීම් ගැටීම් ගැන කතා කරනවා. මේවා මොන ගොඩේද? ප්‍රහාණය කරන්න තියෙන ගොඩේ. රාග ద్వේෂ මෝහ මේවා ප්‍රහාණය කරන්න තියෙන ගොඩේ. එතකොට ඒ තණ්හාව ප්‍රහාණය කරලා සාක්ෂාත් කරන නිවනක් තියෙනවා. අවබෝධයක් තියෙනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන නිවන මොන ගොඩේද? ඒ විමුක්තිය කියලා කියන නිවන කියලා කියන්නේ සාක්ෂාත් කරන්න තියෙන දෙයක්. එතකොට අර අවබෝධ කළ යුතු දේ අවබෝධ කරා නම්, ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරා නම්, ප්‍රගුණ කළ යුතු දේ ප්‍රගුණ කළා නම් සාක්ෂාත් වෙලා. එතකොට බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් කියලා කිව්ව 37ම ඒවා හැම එකක්ම ප්‍රගුණ කරන්න තියෙන දේවල්. දැන් ඔබතුමිය අහුව චිත්තානුපස්සනාව ඒත් ඇවිල්ලා මේ 37 එකක්. එතකොට බොජ්ජංග 7ක් ගැන ඇහුවා. ඒ 7ත් මේ 37 7ක්. එතකොට සතර සතිපට්ඨානේ 4යි. ඊට පස්සේ ඉරිදිපාද 4යි. 4යි 8යි. ඊට පස්සේ වීරිය 4යි. සතර සම්පදාන වීරිය. එතකොට 12යි. ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල එතන පහේ ගොඩවල් දෙකක්. ඉන්ද්‍රිය ධර්ම 5යි බල ධර්ම 5යි. එතකොට එතන 10යි 10යි 12යි 22යි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 8යි 22යි 8යි 30යි. සප්ත බොජ්ජංග වල 7යි 37යි. දැන් මේ 37ම ප්‍රගුණ කරන්න තියනවා කියලා කියද්දී ඔය ඇත්තන්ට අපි සමහර විට හෙට හෝ අනිද්දා කරන වැඩසටහන් වලදී ඉඩක් ලැබුණොත් කියා දෙනවා පුළුවන් ප්‍රමාණයකට
කාලේ තියෙන විදියකට මෙතන එක දෙයක් කරොත් සියල්ලම වැඩෙනවා. මේ ඔක්කොම එකට වැඩෙන දේවල්. ඒ නිසා මෙතනදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ යෝජනා වෙච්ච බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග කියන ධර්ම 7 කොහොමද වඩන්නේ කියන එක ගැන දැනගත්තොත් ඒ ගැන හරි තහවුරු අවබෝධයක් ඔයයන්ට ඇති වුණොත් 37ම දැනගත්ත හා සමානයි තමයි. ඒ නිසා මේ වෙලාවේ අපි උත්සාහ කරමු මොනවද සප්ත බොජ්ජංග කොහොමද මේක වඩන්නේ? දැන් සාමාන්‍ය පින්වත්නි ධර්ම දේශනාවකට අපි සප්ත බොජ්ජංග ගැන කියා දෙනවා කියලා ඔය ඇත්තන්ට මම ඔන්න මාතෘකා කරගත්ත කියමු. අද මම ඔබට කියා දෙන්නේ සප්ත බොජ්ජංග. එහෙම කියලා ගොඩක් වෙලාවට දේශනාවකට අපි මෙන්න මේක සති සම්බොජ්ජංගය. මෙන්න මේක ධම්මවිචේ සම්බොජ්ජංගය. මෙන්න මේක විරිය සම්බොජ්ජංගය කියලා ඔය හත ගැන කියා දෙනවා. මේක තමයි මේක තමයි මේක තමයි මේ කියලා. හැබැයි එහෙම කිව්වා කියලා ඔය ඇත්තන්ට ඒක වඩන්න බෑ. ඔය ඇත්තන්ට වඩන්න නම් වඩන විදිය ගැන කියන්න ඕනේ. වඩන විදිය කියලා කියන්නේ කොහොමද ඒක වඩන්නේ කියන එක. අපි කියමු මේ පැත්තේ නිකන් බලන්න යන්න තියෙන හොඳ තැනක් දෙකක් කියන්නේ. සිඩ්නි වල මට යන්න නෙමෙයි. නිකන් තැනක් දෙකක් කියන්නේ. caves බලන්න. මොකද? caves මේ ගල් ගුහා caves තියෙනවා. caves කියන්නේ අර කිරිගල් මේ තියෙන ගුහාවල් තමයි ලොකු ගුහා. මොනවද තියෙන්නේ? අර මේවා ක්‍රිස්ටල්ස් වගේ හැදිච්ච පාෂාණ වගේ හැදිච්ච ඒවා. ඇත්තටම මොකද නේ හදලා මොකවත් එහෙම නෙමෙයි. ස්වභාවික. දැන් අපි කියමු ඔය කියන ගුහා ටික ගැන ඔන්න කියනවා. මෙහෙම ගුහාවක් තියෙනවා. එතකොට ඒ ගුහාවේ මේ පාටයි මේ වගේ කියලා ගුහාව ගැන කියනවා. ඒ ටික කිව්වා කියලා ඕගොල්ලෝ ගුහාවට යනවද? නෑ. ගුහාව ගැන විස්තරය කීමට වඩා වටිනවා ගුහාවට යන විදිය කියන එක. මේ වගේ කියලා ගුහාවේ වටිනාකම කියන්න ඕනේ. ඒ ගුහාවට යන විදිය කියන්නත් ඕනේ අනිවාර්යෙන්. එතකොට තමයි ඔය ඇත්තන්ට ගුහාවට යන්න පුළුවන්කම තියෙන්නේ. ඔළුවේ නිර්වුල් අවබෝධයක් තියෙනවා. හරි. මෙහෙම තමයි යන්නේ කියලා යන විදිය ගැන ඔළුවට නිර්වුල් නම් ඊට පස්සේ යන්න කැමැත්තකුත් වෙනවා. දැන් යන්න දන්නවනේ. ඒ ගියාම කොහොමද දකින්න? ඒ නිසා මෙතන ස්වභාවිකයි මේ වගේ මේක මෙහෙම ලෝකේ දුර්ලභ තැනක් මේක කියලා වටිනාකම ගැන කියලා කිව්වම ඇති. ඒක රතු පාටයි ඒකේ මේ උතුරු පැත්තේ කොටස මේ නිල් පාටයි ඒවා කියු ඉඳලා වැඩක් නැහැ. ඒක නිල් පාටයිද රතු පාටයිද කියන එක එතෙන්ට ගිහිල්ලා දකින්න තියෙන එක. මෙතන අපි ඒ ටික තේරුම් කරනවට වඩා වටිනවා ඒකේ දුර්ලභ බව කියලා ඒක බලන්න යන්න කියලා කැමැත්ත ඇති කරවල යන පාර කියන්න ඕනේ. අන්න ඒක තමයි අපිට ඕන කරන ප්‍රධානම දේ. එතකොට බොජ්ජංගවලදීත් මම දකින්නේ සති සම්බොජ්ජංගි මේකයි කියලා ඕකට දේශනාවල කරුණු ටික කිය මෙහෙම එකක් තියෙනවා කියන එකට වඩා ප්‍රායෝගිකව අපි කොහොමද සති සම්බොජ්ජංගි වඩන්නේ? කොහොමද අපි ධම්මවිචේ සම්බොජ්ජංගි වඩන්නේ කියන එක ගැන කතා කරන්න ඕනේ. මම දැන් උත්සාහ කරනවා ඔය ඇත්තන්ට මේ දේශනේ පැවැත්වෙන කාලය තුල ඒ ගැන කියලා දෙන්න. ඒ කියන්නේ ඔය ඇත්තන්ට ඔය ගිහි ගෙදර ඉඳලා සහ මේ කාල පරාසය සමහරු කියනනේ ඔය බුද්ධ කාලේ කරපුවා කොහෙද මේ කාලේ කරන්න කියලා. විශේෂයෙන්ම බොජ්ජංග වලට. ඒ කියන්නේ සතිපට්ඨාන එහෙම කොහොම හරි වඩනවා කියලා දන්නවා. කායානුපස්සනාව ඕවා කොහොම හරි කරනවා කියලා දන්නවා. ඊට පස්සේ මේ සතර සම්‍යක්පදාන වීරිය පංචේන්ද්‍රිය වගේවත් කොහොම හරි වඩනවා කියලා දන්නවා. දැන් පංචේන්ද්‍රිය වල සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා මොන විදියෙන් හරි වඩනවා කියලා දන්නවා. හැබැයි බොජ්ජංග කිව්ව ගම සති ධම්මවිචය විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සප්ත බොජ්ජංග කිව්ව ගමන් අපිට බයක් තියෙනවා. ඕව මේ කාලේ පුළුවන්ද? ඊට පස්සේ 이르දිපාදත් අන්නේ වගේ බයක් තියෙන එක. මේ කාලේ පුළුවන්ද කියලා. අපි උත්සාහ කරමු අපිට බැරිද මේ කාලේ ගිහි ගෙදර ඉඳලා බැරිද කරනවා නම් කොහොමද කරන්න පුළුවන් කියන ටික සාකච්ඡා කරන්න.
බොජ්ජංග කියන නම ඉස්සෙල්ලා මං කියලා ඉන්න නම මොකද්ද කියන එක බෝධි අංග කියන වචන දෙක මෙතන සංදි වීමක් තියෙනවා බොජ්ජංග කියලා. බෝධි කියන්නේ අවබෝධනේ. අංග කියලා කිව්වේ අවබෝධයට උපකාර වෙන අංග කියන එක. උදව් වෙන අංග. එතකොට අවබෝධ කිව්වමත් පින්වත්නි අවබෝධේ විවිධයි. සමහර වෙලාවට ඔයත් හිතන්න ඔය ඇත්තන්ට මං ගැන අවබෝධයක් තියනවද? මේ ගෞතම හාමුදුරුවෝ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් කියලා. එක්කෙනාට විවිධ විදිහේ මට්ටමට දන්නව වෙන්න පුළුවන් මං ගැන. දැන් ප්‍රසන්න මහත්තයත් ගොඩාක් කලින් ඉඳන් බොහොම හිතවත් වෙන්න හින්දා එතුමත් ටිකක් දන්නවා. හැබැයි ඔයගොල්ලෝ කොටම හරියටම හාමුදුරුවෝ මෙහෙම කෙනෙක් කියන එක ගැන හැම අවබෝධයක් නැහැ. එතකොට දැන් අවබෝධ කියනකොට ඔයගේ පුද්ගලයෝ ගැන අවබෝධ, ස්ථාන ගැන අවබෝධ කියන එක විවිධයිනේ. නමුත් පින්වත්නි මෙතන අපිට කතා කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ ගැන. ඒ අවබෝධයට කියන්නේ නිකම් බෝධි නෙමෙයි සම්බෝධි. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයට කියන්නේ මොකද්ද? සම්බෝධි. එහෙනම් ඒ සම්බෝධි කියන චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන අංග වලට කියනවා සම්බොජ්ජංග. සම්බෝධි අංග කියන එක තමයි මේ සංදි වෙලා තියෙන්නේ. සම්බොජ්ජංග. එතකොට සති සම්බොජ්ජංග කියලා කියන්නේ සතිය කියලා කියන සිහිය අර චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරාංගයක්. එහෙනම් මෙතෙන්දි පින්වත්නි මේ අංග 7 චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් වෙනවා කියන එක තමයි ඔය බොජ්ජංග කියන වචනේ තේරුම කියලා මතක තියාගන්න. කොහොමද ඒව උදව් වෙන්නේ කියලා ඒව උදව් වෙන විදිය වඩන්නේ කොහොමද කියලා දැන් විමසලා බලමු. අපිට සාමාන්‍යයෙන් මේ මනසේ ඇති වෙන ඇලීම් ගැටීම් අඳුන ගන්න පුළුවන්ද බැරිද? ඔන්න ඇලීමක් ඇති වුණා. ඔන්න ගැටීමක් ඇති වුණා කියලා සාමාන්‍ය මෙතනින් ඔයත් ඔක්කොටම හටගන්න එක තීරුම් ගන්න අඳුර ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. එතකොට ඔය හඳුනගන්න එකෙත් මට්ටම් තියෙනවා. දැන් අපි දන්නවා සතිය කියලා කියන මේ සිහිය කියලා කියන දේ ගැන කතා කරනකොට සමහර අය ඉන්නවා තමන්ගේ හිතේ තරහ සිතුවිල්ලක් ඇති වෙලා ඒ තරහ සිතුවිල්ල ඇති වෙච්ච බවවත් දන්නේ නැතුව තරහ ගිහිල්ලා කියලා පිළිගන්නේ නැතුව කිව්වොත් එහෙම වාට මේ තරහ ගිහිල්ලා ඇයි ඔච්චර තරහ ගන්නේ නාකි වෙයි කියනවනේ එහෙම කිව්වම කියනවා නෑ මට තරහ ගිහිල්ලා නෑ මම මේ විච්ච අසාධාරණ ගැන කියන්නේ කවුද කියන්නේ මට තරහ ගිහිල්ලා කියලා සමහරවිට කෑ ගහනවා තරහ ගිහිල්ලා නෑ කියලා නමුත් එයා ඉන්නේ ලොකු තරහක එයා තරහෙන් කෑ ගහද්දී එයාට තරහ ආපු බවවත් එයාට අඳුරගන්න බෑ කියලා කියන්නේ මෙලෝ සිහියක් නැහැ කියන එක නේද? එනේ කිසිම සිහියක් නැහැ ඇති වෙච්ච තරහවත් අඳුරගන්න. දැන් සාමාන්‍ය කෙනෙකුට තරහක් ඇති වෙච්ච වෙලාවේ ඒ තරහ අඳුරගන්න පුළුවන් කියලා කියන්නේ ප්‍රාථමික මට්ටමේ සිහිය. ඒ සිහියවත් බොහෝ දෙනෙකුට නැති අවස්ථා තියෙනවා. දැන් ඔය ඇත්තන්ට ඔය සිහිය නැද්ද? තරහක් ආවම අඳුරගන්න තියෙනවනේ. ඔය සිහිය පින්වත්නි ටික අර ඉස්කෝලේ පන්ති වගේ තමයි. දැන් ගණිත කියන විෂය ගත්තම මොන්ටිසෝරි එකේ ගණිත ඉගෙන ගත්තේ නැද්ද? ලදරු පාසලෙත් අපි ගණිත ඉගෙන ගත්තා. 1 2 3 4 කියලා ඉලක්කම් ටික හරි ඉගෙන ගත්තා. අකුරු කියවන දවසෙත් ගණිත ඉගෙන ගන්නව නේද? අකුරු කියවද්දිත් ගණිත ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කියමු උසස් පෙළට යනකොටත් මැත්ස් වගේ කරනවා නම් විශේෂයෙන්ම මේ වෙනුවෙන්ම ගණිත ඉගෙන ගන්නවනේ. කොහොමුණත් ගණිත ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයට ගියත් එයාට ගණිතේ සම්බන්ධව වැඩ කරන්න ඉගෙන ගන්න තියෙනවා. එයා පොල් කැඩුවත් එයාට ගණිතය ඕනේ නේ. වඩුවෙක් වුණත් ගණිතය ඕනේ. මේසන් බාස් කෙනෙක් වුණත් ගණිතය ඕනේ. එතකොට දැන් අපි කියමු ලදරු පාසලේදී ගණිත ඉගෙන ගත්තා කියලා සාමාන්‍ය පෙළ කරන ළමෙක් කියනවනම් මමත් ගණිත ඉගෙන ගන්නවා කියලා. ඒතර අපිට කියත හැකිද ඔයත් ලදරු පාසලේ වැඩ තාම කරනවද කියලා කියන්න පුළුවන්ද එහෙම? බෑ. ලදරු පාසලේ ඉගෙන ගත්ත ගණිතයයි සාමාන්‍ය පෙළ කරද්දී ගණිතයයි ගණිතෙම තමයි. හැබැයි ගණිතේ මට්ටම වෙනස්ද නැද්ද? මට්ටම උසස් වෙලා.
මේ සිහිය කියන එක අන්න ඒ වගේ. සිහිය පින්වත්නි සාමාන්‍ය තරහක් හෝ ඇලීමක් ඇති වෙනකොටම මෙන්න මගේ හිතේ තරහක් ඇවිල්ලා කියලා අඳුර ගන්න පුළුවන්කම බොහොම ප්‍රාථමික සිහියක්. ඔය සිහිය තමයි ටික ටික ඉස්කෝලේ පන්තියෙන් පන්තියට ඉස්සරහට යනවා වගේ ඔය සිහිය තමයි අපිට දියුණු වෙන්න ඕනේ. ඒ සිහිය දියුණු වෙනකොට හොඳට සිහිය වැඩෙනකොට මේ සිතේ තියෙන සියුම් ඇලීම් ගැටීම් පව අපිට අඳුර ගන්න පුළුවන්. මම ඔබට මගේ අත්දැකීමක් සම්බන්ධව එක්තරා සිද්ධියක් කියන්න මට ලැජ්ජ හිතිච්ච ප්‍රශ්නයක්. මම මේ බොජ්ජංග ගැන කියනකොට ওই කාරණේ සීපත් කරලා දීලා තියෙන ওই දේශනාව ඒතෝ අහලා නැහැ කිව්වනේ. අපි ලංකාවේ තියෙනවා මේ ගෝයන්කගේ භාවනා මධ්‍යස්ථාන 3ක්. ලෝකෙම තියෙනවා 100 ගාණක්. ඕස්ට්‍රේලියාවෙත් තියෙනවා මේ ප්‍රදේශෙත් තියෙනවා. ගිහින් නැහැ නේද? ඒකේ තියෙනවා පින්වත්නි දවස් 10ක් එක දිගට භාවනා පුහුණු වෙන්න වැඩසටහන්. එයාලගේ මුළු අවුරුද්දෙම වැඩසටහන් තියෙනවා. දැන් ලංකාවේ තියෙන වැඩසටහන් වලට සාමාන්‍යයෙන් සුදු ජාතිකයොත් එනවා ඒ වෙනුවෙන්ම වීසා හදාගෙන ඒ භාවනා කරන්නම. එහෙම හැම වැඩසටහනකටම වගේ විදේශිකයෝ ඉන්නවා. මට එක දවසක් ඔය දවස් 10 තුල ගිහිල්ලා ඉන්නකොට හිතට තදින්ම දැනෙච්ච සිදුවීමක් සිපත් කරන්න දානශාලාවේ වෙච්ච දෙයක්. අපි මෙතන ස්වාමීන් වහන්සේලා පොලිමට දාන වලදන. අපිට හරියටම මුහුණලා මේ ශාලාවේ එහා කොනේ දානේ බෙදන පිරිස ඉන්නවා දානේ භාජන ටික තියාගෙන. ඒ අය අපේ පැත්ත බලාගෙන ඉන්නවා අපි ඒගොල්ලන්ගේ පැත්ත බලාගෙන මේ මූණට මූණ ඉන්නවා. ශාලාවේ කෙළවරවල් දෙකේ. එතකොට මැද කොටසේ ගිහි යෝගී අය දානි ගන්නවා ඒගොල්ලෝ එක දිශාවක් බලාගෙන. ඒතර ඒගොල්ලෝ මැද ඉන්නේ. දැන් දානේ බෙදන අයයි අපි දෙපැත්තේ. එතකොට දැන් අපිට මේ ගිහි යෝගීන්වත් පේනවා ඊට එහා පැත්තේ ඉන්න දානේ බෙදන අයවත් පේනවා. මට දවසක් ඔතන දානේ වලදවල් දෙන්නකොට දැන් මම දැක්කා අපේ ඉස්සරහා ඉන්න සුදු ජාතික කෙනෙක් ඒ වෙලාවේ ඇඟිලි ලෙව කකා කැම ගන්න. සුදු සාමාන්‍යයෙන් අතේ ඉඳුල් ගෑවෙනකොට ඇඟිලි ලෙව කනවනේ. ඒගොල්ලන්ට අප්පිරියයිනේ. එතකොට ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ට ඒක ගානක් නැහැ. නමුත් අපි ඇඟිලි ලෙව කන එක දැක්කම අපිට මොකද එන්නේ? අපිට ඒක අප්පිරියයි. පිළිකුල්. දැන් ওই සුදු ජාතිකයන් හොඳට භාවනා කරනවා මේ වැඩසටහනට අපි දැක්ක තරුණෙක්. එයා ඒ වෙනුවෙන්ම ඇවිල්ලා තියෙන ලංකාවට. දැන් මෙයාර ඇඟිලි ලෙව කන එක ගැන එහා පැත්තේ දානි බෙදන තරුණේ ඒ දානි බෙදන් ඉන්නේ භාවනා කරන්න කලින් වැඩසටහන් වලට ආපු පරණ අය. එතකොට දැන් ඔය දානි බෙදන එක තරුණේ මේ සුදු ජාතිකයාගේ ඇඟිලි ලෙව කන එක දිහා බලාගෙන ඉන්නවම දැක්කා. බලාගෙන ඉන්නේ නිකන් ආදරෙන් නෙමෙයි. අප්පිරියාවෙන් මූණ ඇඹුල් කරගෙන නිකන් ඊයා කියාගෙන වගේ බලාගෙන ඉන්නවා. මේකේ පේනවා බලපු ගමන් මේ මහා ගැටීමකින් තමයි බලන් ඉන්නේ කියලා. මම කල්පනා කළා මේ සාමාන්‍ය ආඝාත පටිවිණී සූත්‍රය එහෙම තියෙනවා. ඔය මට ඒ සූත්‍රෙත් මතක් වුණා ඒ වෙලාවේ. අපි කියමු සෙවල පරඬල් පිරිච්ච පොකුණක් තියෙනවා. මේ පොකුණේ උඩ සෙවල පරඬල් පිරීලා තියෙද්දි මේ වතුර හොයා කැලේ ඇවිදින මිනිස්සෙක් වතුර ටිකක් හොයාගන්නම නැතුව සෑහෙන දුර ඇවිල්ලා. දැන් පිපාසෙන් ඉන්නේ ක්ලාන්තයි. මේ පොකුණ හම්බුනහම මේ පොකුණ වටිනවද නැද්ද? වටිනවා. ඒ මිනිස්සු ඇවිල්ලා මේකේ සෙවල පරඬල් එක්ක වතුර බොයිද? නැත්නම් අතින් ඈත් මෑත් කරලා වතුර විතරක් බොයිද? අතින් ඈත් මෑත් කරලා සෙවල පරඬල් අයින් කරලා වතුර විතරක් බොන්නේ. එතකොට පින්වත්නි ඒ මිනිස්සයාට උඩම තීච්ච සෙවල පරඬල් අයින් කරපු හින්දා පිපාසය නැති කරගන්න වතුර ටික බොන්න පුළුවන් වුණා. සමහරට සෙවල පරඬල් බිව්වනම් ලෙඩ වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ පෙන්නනවා ඒ වගේ මිනිස්සුන්ගේ උඩ පේන අඩුපාඩු තියෙයි. සෙවල පරඬල් වගේ. ඒවා දකින්න එපා කිව්වා. අතින් ඈත් මෑත් කරනවා වගේ ඒවා හිතින් අයින් කරලා දාලා ඒ මිනිස්සගේ අර හැංගිලා තියෙන ಗುಣ ගැන බලන්න කියනවා. එතකොට
තරහයක් නැහැ කිසිම කෙනෙක් ගැන. මට දැන් ඔය උපමාව මතක් වෙලා මම කල්පනා කරා දැන් මේ සුදු ජාතිකයා මෙතන ඇඟිල්ලක් ලෙව කෑවට මේ මිනිස්සයාගේ දැන් ඒ ඇඟිල්ල ලෙව කන එක සෙවල පරණ්ඩල් වගේ. නමුත් මේ මිනිස්සයාගේ සෑහෙන දකින්න ಗುಣ නැද්ද? තියෙනවා. ඒ මිනිස්සයා මේ කාම ලෝකයේ මේ කාම රටවල් වල ඉඳලා ඔයව අතෑරලා දාලා මේ වෙනුවෙන්ම වියදම් කරන් ඇවිල්ලා දැන් මේ භාවනා කරනවා. කොච්චර ගුණයක්ද ඒක දකින්න පුළුවන්කමේ මේ මොකද්ද මේ ඇඟිල්ලක් ලෙව කන එකට ගැටි ගැටි ඉන්නේ කියලා මට හිතුණා. අර තරුණයා මේ අනුන්ගේ අඩුපාඩුව බැලුවට ඒ තරුණයාට මේ වෙලාවේ ඇයි ಗುಣ දකින්න බැරි? මට දැන් තේරෙනවා මේ තරුණයාගේ හිතේ තියෙන 100ද 80ද? 80. එයා 80න් මේ අනුන්ගේ අඩුවක් හොයා මේ ප්‍රශ්න හොය ඉන්නවා. එයා ಗುಣ හෙව්වනම් එයාගේ හිතේ මෛත්‍රිය වැඩනවා මිසක් ඔයගේ ගැටීමක් එන්නේ නැහැනේ කියලා මම කල්පනා කරා. මේ අනුන්ගේ අඩුපාඩු හොයන තැන තියෙන 80නේ කියලා. ඉතින් මේ තරුණයාට ඇයි මේ 80න් ඉන්නේ? එයාත් භාවනා කරන්න ආපු කෙනෙක් නම් ඇයි එයා මේ සුද්ධගේ අඩුපාඩු බල ඉන්නේ කියලා මම කල්පනා කර දැන් මම දානේ වන්දන අතරේ මට එකපාරට මතක් වුණා. ඉතින් ඒ කොල්ල වගේමනේ මමත්. දැන් සුද්ධගේ අඩුපාඩු කොල්ල හොයනවා, කොල්ලගේ අඩුපාඩු මම හොයනවා. එතකොට දැන් ඒකෙන් මම කිය සිහිය කියන එකේ ලෙවල් තියෙනවා. මේක සිහිය මට්ටම් තියෙනවා. දැන් අපි ධර්ම කරුණු ගලපගෙන මං ඉස්සෙල්ලා මං ඉන්නේ 80ක. 80 තුලදී මම ධර්ම කරුණු ගලපගෙන අර මිනිස්සයාගේ අඩුපාඩු ගැන හොය ඉද්දි ඒ හරියටම ඒ වරදමනේ මමත් කරන්නේ. වෙන වරදක් නම් කමන්නේ. එයා එක වරදක් මම වෙන වරදක් නම් කමන්නේ. ඒ වරදම මම දකිනවා මගේ පැත්ත මට පෙනුන්නේ. එතකොට අපිට කොයි මොහොතක හරි වෙන කෙනෙකුගේ වරදක් දකින තැනපවා අපි තුල ඇත්තටම 100ද තියෙන 80ද? 80. ඔය විදිහට පින්වත්නි තමන්ගේ ස්වභාවය, තමන්ගේ හිතේ ඇති වෙන ගැටීම්, තමන්ගේ හිතේ ඇති වෙන ඇලීම් තමන්ට දකින්න බෑ කියලා කියන්නේ එතන තියෙන්නේ මොකද්ද? 80. ඔය ඇත්තන්ට ඔය ප්‍රශ්නේ පුළුවන් විදිහට හරි විසඳ ගන්න බැරිද? ඒ කියන්නේ ඔය 80 කියන එක පුළුවන් මට්ටමට ටික හරි ඈඩ් කරගන්න බැරිද? පුළුවන්. යම් කිසි කෙනෙක් පින්වත්නි ටික සිහිය පුරුදු කරගන්න, ඒ කියන්නේ තමන්ගේම හිත තමන් දකින්න උත්සාහ ගන්නවා නම් එයා ඒ සිහිය වඩනකොට එයා ඒ සිහියෙන් ඉන්න වෙලාවේ අනිවාර්යෙන් ධර්ම විමසීමක නෙමෙයිද ඉන්නේ. දැන් මට ටක් ගාලා මතක් වුණා මම මේ මොකද්ද මේ කරන්නේ? අර තරුණයා මං කියන්නේ දාන බෙදන තරුණයා එයාගේ මේ ගිහි ගෙදර තියෙන වැඩ පැත්තක දාලා ඔය අනිත් තරුණයොත් එක්ක බෝක්කු ගානේ ඔහේ ඇවිදින්න නැතුව මෙතෙන්ට ඇවිල්ලා භාවනා කරලා අද උපස්ථාන කරමින් යෝගීන්ට දාන ටිකක් බෙදන්න හරි ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් ඒ තරුණයා මේ වෙන කෙනෙක්ගේ ඇඟිල්ලල්ලව කන එකක් හොයන එක බල ඉන්නේ මට ලැජ්ජ නැද්ද කියලා මම එතෙන්දී ඒ සිහි කරනකොට මා තුල සිහිය ඉපදුනා කියන්නේ මම ටක් ගාලා ධර්ම විමසීමකට නෙමෙයි දාවේ. එතකොට තමයි මගේ සිතේ ධර්මයේ ඉපදුනේ. ඊට කලින් මම ආඝාතපටිවිනේ සූත්‍රය අර මේ සෙවල පරණ්ඩල ආත්මයත් කරන උපමාපවා ගලපගෙන තියෙන ඇත්තටම ඒක හරි සිහිය නෙමෙයි. ඒකත් සිහියක් තමයි. ඒ සිහිය තවත් ඉස්සරහට ගිහලා දැන් ඒ සිහියවත් මං කියන කලින් ඇති වෙච්ච සිහිය තිබුණේ නැත්තම් මමත් අර තරුණයා වගේම සුද්ධගේ අඩුපාඩු හොය ඉඳීද නැද්ද? සුද්ධගේ අඩුපාඩු හොය ඉන්නවා. ඒතර ඊයා කියලා මාත් අර ඇඟිලි ලෙව කන එක ගැන බල ඉඳී. එතකොට මට ඊට වඩා ටිකක් ඉස්සරහට ගිහලා මම සුද්ධගේ ගුණ හිතමින් අර තරුණයා ඔහොම නෙමෙයිනේ කරන්න ඕනේ මෙහෙමනේ කියලා මගේ මනසේ මම මේ විමසීමක් කරනවා. එතකොට පින්වත්නි එතනදී අපිට තේරෙනවා සිහියේ මට්ටම් ටික ඉස්සරහට යන්න තියෙනවා. සමහරලාට ඔයත් හිතන්න ඇතැම් කරුණු තියෙනවා අපි සිහියෙන් ය කියලා හිතාගෙන සෑහෙන අසිහිය තුළ ඉඳලා කරන දේවල් ජීවිතේ ධර්මයේ තුළ විශේෂයෙන්ම දැන් ඇතැම් අය කතා කරන කරුණු වලදී පවා සිහියෙන් කියලා හිතාගෙන කතා කරනවා. නමුත් එයා තුළ තියෙන අසිහිය මට ඔබට ඒවට ගොඩාක් උදාහරණ උපමා කියන කිව්වොත් එහෙම මේ බොහෝ දේ කතා කරන්න තියෙන හින්දා කාලේ ගන්න අමාරු වෙච්චර මේක තේරෙනවද? සිහිය උපදුනොත් මොහොතක හරි ඒ වෙලාවේ ධර්මයේද අධර්මයේද හිතේ තියෙන්නේ? ධර්මය.
එතකොට පින්වත්නි දැන් ඔය සිහිය වෙනුවෙන් අපි නවාගමු වම්මතේ මහපටැඟිල්ල. ඔය මහපටැඟිල්ල නවාගෙන ඒ මොන කාරණේ වෙනුවෙන්ද නවාගත්තේ? සිහිය. ඒ කියන්නේ අපි ඒ ඇඟිල්ල නවාගත්තේ මෙන්න මේකටයි. දැන් අපි මේ සිහිය ගැන කතා කළා කියන එක සිහි තියාගන්න. හරි නැත්තම් ඒ ගැන කතා කළාද කියලා සිහි නැති වෙනවනේ. ඔය සාක්ෂිකාරයා මහපටැඟිල්ල කියාපානවා ඒ ගැන කතා කරලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඒ සිහිය උපදින හැම මොහොතකම අපි ඉන්නේ ධර්ම මානසිකාරයක. ඒ වෙලාවේ ධර්මයේ තමයි විමසන්නේ. ඕක නිකන් එයා ඉදි මෙයා ඉන්නවා මෙයා ඉදි ආ ඉන්නවා වගේ කතාවක්. ධර්මයේ විමසීමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වෙලාවේ සිහිය තියෙනවා. සිහිය තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වෙලාවේ ධර්මයේ විමසීමක් තියෙනවා. ඔය ධර්මයේ විමසීමට අපි පාලියෙන් කියන වචනයක් ධම්ම විචය. මොකද්ද? ධම්ම විචය. ධම්ම විචය වෙනුවෙන් නවාගමු දබර ඇඟිල්ල. වම් මතේම. ඊළඟට ඒ ධර්ම විචය ඇති වෙනකොට ධර්ම විමසීමක් කරනකොට හොඳට සිහියක් තියෙනවා නම් ඒ වෙලාවේ අනිවාර්යෙන් වීරිය නැද්ද? වීරිය නේද? දැන් මට අර තරුණයා ගැන යම් කිසි විදිහක මම නොදැන හිටියට සියුම් ගැටීමක් තිබිලාද නැද්ද? සියුම් ගැටීමක් තිබිලා. සුද්දගේ අඩුපාඩු බලනවනේ මේ කොල්ල අයියෝ කොල්ලට ඔහොම වෙන්නේ කරන්න තියෙන කීකේ මගේ හිතේ බලනකොට තිබිලා තියෙන ගැටීමක්. ඒතර ගැටීම මම අඳුරගත්තා නම් සිහියෙන් ඒ අඳුරගත්ත තැන මට ධර්මයේ ඔස්සේ විමසීම ආපු ගමන් මං තවදුරට අර ගැටීම පවත්වනවද? නෑ. මම ලැජ්ජ වෙනවා. මං එතකොට ඒ ගැටීම අයින් කරනවා. ඒ ගැටීම අයින් කරන්න එතකොට වීරිය තිබිලාද නැද්ද? තිබිලා. ඔන්න ඔය වීරිය අනිවාර්යයෙන්ම සිහියත් එක්ක ධර්ම විමසන තැන එනවාමයි. ඔය ඇත්ත ඔය වීරිය වෙනුවෙන් නවා ගන්න ඊළඟ ඇඟිල්ල මැද ඇඟිල්ල වම්මතේම. දැන් ඇඟිලි කීයක් නවාගෙනද? 3යි. සතියයි ධම්මවිචයයි වීරියයි. මට කියන්න සමහර වෙලාවට අපේ හිතේ හරියට පසුතැවිතවි. හිත විසිරිලා හිතේ මහා 1000ක් වගේ දැවෙන ගතිය එන අවස්ථා නැද්ද? මොනවා හරි දෙයකට තදින් ඇලි ඇලි ඉද්දි. එහෙම නැත්නම් මොනවා හරි දෙයකට තදින් ගැටි ගැටි ඉන්නකොට මහා බරක් මේ හිතේ තියෙනවා. පුදුම 1000ක් වගේ. ඒ තැන්වල බොහොම පැහැදිලි සිහිය නැහැ. ධර්ම විමසීමක් නැහැ. වීරියකුත් නැහැ. එහෙනම් ඒ වෙලාවේ හරි බරක් තියෙනවා, දැවෙන ගතියක් තියෙනවා හිතේ. ඒතර සිහිය උපදිච්ච වෙලාවට ධර්ම විමසන වෙලාවට ඊට පස්සේ වීරිය ඇති වෙන වෙලාවට යම් කිසි සංසිඳන ගතියක් තියනවද නැද්ද? තියෙනවා. මට ඊයේ එක්තරා මහත්මයෙක් ඔය මැකායි වල කියනවා ස්වාමීන් වහන්සේ මම ඉස්සර මෙහි ආපු අලුත ගොඩක් අය ආපු අලුත සමහරු සුද්ධ පවිත්‍ර කරන ඒ වගේ එක එක දේවල් වලට යොමු වෙනවනේ නේ. මෙතුමා ආපු අලුත මේ අමතර රැකියාවක් හැටියට පත්තර බෙදන එකකුත් කරලා තියෙනවා. ගෙවල් ගානක ගිහිල්ලා පත්තර ටික දදා යනවා. එයා මට කියනවා පැයක දෙකක විතර මේ පත්තර දෙමිල්ලක් එයාට තිබිලා තියෙනවා. එතකොට දැන් මෙයා ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ අලුත් ක්‍රමයක් හදාගෙන තියෙනවා. අර පොඩි බ්ලූටූත් මේ ඒ උපකරණයක් තියාගෙන ෆෝන් එකේ දාගන්නවලු ධර්ම දේශනාව දාගෙන ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා හරි ඉන්ටර්නෙට් එක හරහා හරි ෆෝන් එකේ ඒක ප්ලේ කරගෙන මේකෙන් ඇහෙන්න සලස්සගෙන ඒක ගැන අවධානය තියාගෙන දේශනේ හැමින් එයා යනවලු. මෙයා කිව්ව කතාව. එයා ඉස්සර අර පැය දෙක යන්නේ සෑහෙන තෙහෙට්ටුවකින් ගිහිල්ලා ආවට පස්සේ හරි වෙහෙසයිලු පැය දෙකක් ඇවිදලා එයාට ඒ තෙහෙට්ටුව මුකුත් දැන්නේ නැහැලු. මේ පැය දෙක ගියාද කියලාවත් දන්නේ නැහැලු. තනිකර දැන් මෙයා එන්නේ ධර්මය ගැන විමස අර අහන කාරණේ ගැන සිහියෙන් වෙන දේවල් ගොඩාක් හිතෙන ඒව නෑම් හිතේට.
එයාගේ හිතේ පුදුමාකාර සැහැල්ලුවක් ඒත් එක්ක එයාට හැදුනා කියලා එයා කියනවා. ඕවගේ අත්දැකීම් සමහරට ඔයත්තන්ටත් ඇති දේශන අහන්න පටන් ගත්තා නම් එදා ඉඳලා. මිනිස්සුන්ට මේ පේන පේනේවා ගැන හිත හිතා ඉන්න. ඇහෙන ඇහෙනේවා ගැන ඔහේ හිත හිත ඒව ඔස්සේම හිත දුව දුව යන ගතියක්නේ වැඩිපුර තියෙන්නේ. එතන සංසිඳිලද? නෑ. මහා විසිරීමක් තියෙනවා. ඒ පැත්ත නැතුව පින්වත්නි සිහිය ඇති වුණා නම් අපි ඔය දැන් ඇඟිලි තුنين නවාගත්ත කරුණු. සිහිය ඇති වුණා නම් ධර්ම විමසීමක් ඇති වුණා නම් වීරියකුත් තිබුණා නම් අනිවාර්යයෙන් මේ හිතේ ටික ටික සංසිඳන ස්වභාවය දෙන්නේ විසිරෙන ස්වභාවයද? සංසිඳන ස්වභාවය. ඔය සංසිඳන ස්වභාවය එනකොට ඒ සංසිඳන ස්වභාවයේදී තියෙන ලක්ෂණ වගේක්. හිතේ සංසිඳීම එනකොට ටිකක් ඒක ප්‍රබල වෙද්දී එනවා ගතිය ඇඟ පුරාම නිකන් සීතල වෙලා අමුතු සිසිල් බවක් දැනෙලා ප්‍රබෝධයක් එක්ක එනවා ප්‍රීතිය. ඒකට කියන්නේ නිරාමිස ප්‍රීතිය. ඒක සිසිල් බවක් එක්ක එන එක. අර 1000 යනකොට සාමාන්‍ය ජීවිතේත් ඔයත් බලන්න හවසට වැඩ ඇරිලා ඇවිල්ලා ඉන්නකොට ඇඟේ දැනෙන ගතියයි පාන්දර නැගිට්ටට පස්සේ දැනෙන ගතියයි අතර ලොකු වෙනසක් තියෙනවද නැද්ද? මොකක්ද වෙනස? පාන්දර නැගිටින අය තමයි ඒක දන්නේ. පාන්දර නැගිට්ටම හරි ෆ්‍රෙෂ් නේද? හරි නැවුම් ගතියක් තියෙනවා. සිසිල් බවක් තියෙනවා. නියුණු බවක් තියෙනවා. හවස වැඩ ඇරලාම ඒ ස්වභාවය තියෙනවද? ඇයි වෙනස? අපේම හිත අපේම කය ඇයි එහෙම වෙනසක්? ඒකට හේතුව නිදියගෙන නැගිට්ටම ඒක විශේෂයෙන් පාන්දර වගේ අවදි වුණාම එයා අර යම් කාලයක් නිින්දේ තියෙනවා වඳුරු නිින්ද ගැඹුරු නිින්ද කියලා කොටස් දෙකක්. හීන පේන්නේ වඳුරු නිින්දේ. ඒතර වඳුරු නිින්දේ අනම්මනම් හිත හිත ඉන්න ස්වභාවය තියෙනවා නිින්ද ගිහිල්ලා හැබැයි. ගැඹුරු නිින්ද කියන එකේ කිසිම දෙයක් අරමුණු වෙන්නේ සම්පූර්ණ සියලු විඥානයන් යටපත් වෙච්ච මොහොතක්. රූප, ශබ්ද කිසි දෙයක් ගැන අදහස් නැහැ. තනිකර හුත්තට ගැඹුරු නිින්ද. වඳුරු නිින්දෙම නැගිටින දවසුත් තියෙනවද නැද්ද? ඕක මගේ වචනයක් නෙමෙයි. ඔය දෙක ගැන කියන්නේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු ප්‍රශ්නේදී. මිලිඳු රජතුමා අහන කාරණාවකදී. උන්වහන්සේ කියනවා හීන පේන්නේ ගැඹුරු නිින්ද නෙමෙයි වඳුරු නිින්ද විතරයි කියනවා. සමහර දාට අපේ නිින්ද වඳුරු නිින්දක් විදිහටම තිබිලා නැගිටින දවස් නැද්ද? අනම්මනම් හිත ඉඳලා දැන් තේරෙනවා නැගිට්ටට පස්සේ පුදුම විසිරීමක් තියෙනවා නිින්ද ගිහිල්ලා. හැබැයි නිින්ද ගියාට අනම්මනම් හිත ඉඳලා තියෙන ලොකු විසිරීමක් තියෙනවා. එහෙම නැතුව නැගිටින අවස්ථාව තමයි කොතෙන්ට ආපු එකද? ගැඹුරු වඳුරු නිින්දෙන් ගැඹුරු නිින්දට ගිය අවස්ථාව. සමහරු වඳුරු නිින්දෙන් ගැඹුරු නිින්දට ගිහිල්ලා ආයෙ වඳුරු නිින්දට ඇවිල්ලා නැගිටින අවස්ථාවක් තියෙනවා. එතකොට ඒත් නැගිට්ටම ඒතර අර හිතේ මොනවා හරි හීනයක් දැකලා බය වෙලා නැගිටිනවා. ඒ අතරමඟ හොඳ ගැඹුරු නිින්දක් තිබිච්ච අවස්ථාවක් තියෙනවා. මම ඔබෙන් අහන්නේ පින්වත්නි අර ගැඹුරු නිින්දටපත් වුණා නම් අරමුණු යටපත් වීමක් වෙලාද නැද්ද? අරමුණු යම්කිසි අරමුණුත් නිදි කියමුකෝ. දැන් එතකොට එහෙම අවස්ථාවක නැගිට්ටම හිතේ යම්කිසි විදිහක සංසිඳීමක් දැනෙනවා. හවස වෙනස මොකද්ද? හවස තියෙන්නේ දවස් තිස්සේ බලලා රූප එක එක ශබ්ද අහලා ඒව ඔස්සේ හිතලා සෑහෙන අරමුණු පිරීලා. එතකොට හවසට ගොඩාක් දේ පිරීලා හිතිලා මේකේ මහා විසිරීමක් තියෙනවා. එතකොට ඔය පොඩි වෙනස තුලම තව වෙනසක් මම කියන්නම් මෙහෙම. සමහර වෙලාවට ටවුන් එකක ඇවිදගෙන යනකොට තියෙන හිතේ දැනෙන ස්වභාවය නිකන් ස්වභාවික තැනකට කැලේකට කොහෙට හරි ගියාම හිතට දැනෙන ස්වභාවය ලොකු වෙනසක් තියෙනවද නැද්ද? දැන් ඔය කුරුණෑගල ටවුන් එක පහු කරලා මේ දඹුල්ල පැත්තට යනකොට හම්බ වෙනවනේ කැලෑවක් මැදින් යන්න. මම හිතන්නේ හැමෝටම ඈ කොස් කැලේද මොකද? එතකොට ඒ කැලේ බලන්න ඔය ඇත්තෝ අපි අර කුරුණෑගල නගරෙ මැදින් එනකොට අපේ හිතේ දැනුණු ස්වභාවය අරමුණු විසිරිච්ච ස්වභාවය සාමාන්‍ය ඒ
අරමුණු පිරිච්ච පාරවල් වල එනකොට හිතේ තිබ්බ ස්වභාවය. එකපාරට අර කැලේ මැදින් යනකොට අමුතුම නිවිච්ච සංසිඳුණු ගතියක් නැද්ද? තියෙනවා. ඒ නිසා මිනිස්සු ගොඩක් වෙලාවට ඒ වගේ තැනක චුට්ටක් නැවතිලා හරි යනවා. නැවතිලා දැන් අර මොනවද බෙලිමල් වගේ දේවල් පවා එතකොට ඒ තැන් වල හදනවා. ඒව හදන්නේ නැහනේ ටවුන් එක. නේද? එතකොට ඒ වගේ කැලයක් ළඟ බෙලිමල් ටිකක් හදලා ඒ වගේ කඩයක් දාලා තියෙද්දි මිනිස්සු එතන නැවතිලා රොටියක් කාලයන් හරි නවතින්නේ ඇයි මිනිස්සුන්ට එතන 아무තු සංසිඳීමක් දැනෙන නිසා. ඒ සංසිඳීම පින්වත්නි කැලේ හින්දාම නෙමෙයි. අරමුණු කතාවක් එතන තියෙන්නේ. කැලේ තුල නගරයකට සාපේක්ෂව අරමුණු අඩුයිද නැද්ද? අඩුයි. නගරෙදී පේනේවා ගැන ඇහෙනේවා ගැන හිත දුවන්න ගොඩාක් දේ තියෙනවා. ඒතර සංසිඳීමක් නැහැ. අර කැලේ එච්චර හිතන්න දේවල් නැහැ. පේන දේවල් ගැන ඇහෙන දේවල් ගැන අරතරන් හිතා යන්න සංඥා අඩුයි. ඒ නිසා කැලේදී අරමුණු දුවන අරමුණු අඩු වෙලා 아무තු සංසිඳීමක් දැනෙනවා. ඔන්න ඕක උයිට වඩා හපන් විදිහට අර සිහිය පවත්වනකොට ධර්ම විමසනකොට වීරියෙන් ඇලීම් ගැටීම් යටපත් කරනකොට පුදුමාකාර සංසිඳීමක් එක්ක ප්‍රීතියක් දැනෙනවා. ඔය ප්‍රීතිය මේක කරලා තියෙන අය අත්විඳලා ඇති. ඔය ප්‍රීතියත් අර ගණිතේ වගේම තමයි. ඒකත් මට්ටම් තියෙනවා ටික දියුණු කරන්න පුළුවන්. ධ්‍යාන මට්ටමේ දින ප්‍රීතිය ටිකක් උසස් පෙළට වගේ ගියා වගේ ටිකක් ලොකු ප්‍රීතියක්. මං කියන්නේ සාමාන්‍ය කෙනෙක් වුණත් ධර්ම විමසකෙන සිහියෙන් ඉන්න තැන්වලදී ඇති වෙන ප්‍රීතිය පොව ඒ निराமிස ප්‍රීතිය. ඔය निराமிස ප්‍රීතිය වෙනුවෙන් නවා ගන්න දකුණු අතේ මැද ඇඟිල්ල. ඒකනේ 아무තු වෙන පැන්නනේ වෙන. දැන් වම් අතේ ඇඟිලි ටික හරිද? තියෙනවනේ. දැන් මේ දකුණු අතේ මැද ඇඟිල්ලෙන් නවාගත්තේ මොකද්ද? निराமிස ප්‍රීතිය. ඒක ඔය ඔයගලන්ට සිටිසන් එහෙම හම්බෙලා PR හම්බෙලා එන ප්‍රීති වගේ නෙමෙයි. ඒක निराமிසයි. ඒකේ පුදුම සංසිඳුණු ගතියක් තියෙනවා. එතකොට ඔය निराமிස ප්‍රීතියත් එක්ක පුදුමාකාර බර නැති වෙලා සැහැල්ලුවක් දැනෙනවා නිකන් පාවෙනවා වගේ දැනෙන සැහැල්ලුවක්. ඔය සැහැල්ලුවට කියන්නේ පාලියෙන් පස්සද්දි කියලා. දැන් මේකේ निराமிස කියන එකේ ප්‍රීති කියන වචනේ විතරක් පාවිච්චි කරගන්න මම निराமிස කියන වචනේ දැම්මේ නිකම් ප්‍රීති කිව්වොත් එහෙම අපිට මතක් වෙන්නේ සාමාන්‍ය ජීවිතේත් අපි ප්‍රීති කියලා හිතනවනේ ඔය සතුටක් වෙන ඕන දෙයකට. ඒ ප්‍රීතිය නෙමෙයි කියන්න තමයි निराமிස කියලා විශේෂණ පදයක් දැම්මේ. මේ මැද ඇඟිල්ලෙන් නවාගෙන තියෙන ප්‍රීති. එතකොට මේ ප්‍රීතියත් එක්කන ඔය සැහැල්ලුවට කියන්නේ පාවෙන වගේ දැනෙන සැහැල්ලුවට කියන්නේ මොකද්ද? පස්සද්දි. අනිවාර්යයෙන්ම අර හොඳට සිහිය තියෙනවා නම් ඒ ධර්ම විමසනකොට වීරියෙන් ඇලීම් ගැටීම් යටපත් කරනකොට ඔය සැහැල්ලු ගතිය එනවා. ඔය සැහැල්ලුව ගැන මම ඔබට මෙහෙම මේ කරුණක් මතක් කරලා දෙන්න. පස්සද්දි වෙනුවෙන් නවා ගන්නකො මේ දබර ඇඟිල්ල දකුණු අතේ. දකුණු අතේ දබර ඇඟිල්ල ඔහම නවාගෙන පස්සද්දිය ගැන මෙන්න මේකත් තේරුම් ගන්න. ෆිල්ම් එකක් බලනකොට නිින්ද යනවාද? ඒ කියන්නේ සාමාන්‍ය බහුතරයකට හොඳ නිකන් ප්‍රේම නවකතාවක් ෆිල්ම් එකක් කියම බලනකොට නිින්ද යනවාද? ගොඩක් වෙලාවට නැහැ. භාවනා කරනකොට බණ අහනකොට එතකොට මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට නිින්ද යනවා. හේතුව මොකද? මේකට සමහරව කියනවා කැමැත්ත අරකට වැඩි මේකට කැමැත්ත අඩුයි ඒ හින්දා වෙන්නේ නැති කියලා. නමුත් ඒ උත්තරේ අපි වැරදීම කියන්න බෑ අසම්පූර්ණයි. මොකද හේතුව සමහර තැන්වල මම දැකලා තියෙනවා සෑහෙන ධර්මයට කැමති අය. කොච්චර කැමති වුණත් භාවනා කරන්න ගියකම නිින්ද යන අය ඉන්නවා. භාවනාවට හරිය කැමති නිින්ද යනවා. ඇයි හේතුව? ඔය ඒකේ ලොකු කතාවක් තියෙනවා. මේ පස්සද්දි කියන එකත් එක්ක ඔක තේරුම් ගන්න මෙහෙම.
ඕගොල්ලන්ට නිදා ගන්න ඇත්තටම ඇඳට ගියාම හිතේ තද විසිරෙන අරමුණු වගේක් තිබුණොත් නිින්ද යනවද? නෑ. අපි කියමු ප්‍රශ්නේ එක්ක කාගෙන හරි මහා අර නිකන් ඇඟේ මාළු නටන තරහ. එහෙම තත්වයක් හිතේ තියෙනවා නම් නිින්ද යයිද? නෑ. ඒකනම හිත හිතා ඇඳට වෙලා ඉන්නවා නිින්ද යන්නෙම නෑ. හිත පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා හිත ඉන්නවා. ඒ මොකද හිතේ විසිරෙන ගතියත් එක්ක බරක් තියෙනවා. බර තියදී නිින්ද යන්නේ නැහැ. කායිකව පවා ඒක හොඳට දැනෙනවා. හිතන්න අපි ඇඳට ගිහිල්ලා මේ ශරීරේ වැලමිට කොම මේ අත මිට මුලවගෙන ඊට පස්සේ මේ මැණික් කටුවලදී වලින් පවා හොඳට හිරට තද කරගෙන වැලමිටවල් පවා තදට කිටි කිටි හිර කරගෙන උරහිස් වලුත් හිර කරගෙන එහෙම ඇඳට වෙලා ඉන්නවද නිින්ද යනකම්? නිදාගන්න මේ ඔක්කොම මෙහෙම තද කරගෙන හිර කරගෙන ඇඳට වෙලා ඉන්නේ නැහැ. නිදාගන්න ගියාම අපි මේ අතපය කොහොමද තියාගන්නේ? නිකන් තියෙනවද නැද්ද නැති ගානට සහැල්ලු කරනවද නැද්ද? සහැල්ලු කරනවා. ඔයගොල්ලෝ කියන්න ඇඳේ නිදාගන්න ඇඳට ගිහිල්ලා මේ ඔක්කොම බර කරගෙන හිර කරගෙන හිටියොත් එහෙම නිින්ද යයිද? නිින්ද යන්නේ නැහැ. ඔහේ මේක තියනවද නැති ගානට අතෑරලා දාලා සහැල්ලු කරගත්තම නිින්ද යනවද නැද්ද? එහෙනම් කායිකවත් බර කළොත් නිින්ද යන්නේ සහැල්ලු නම් නිින්ද යනවා. මානසිකවත් එහෙමයි. ප්‍රශ්න ගොඩාක් එක්ක හිත ඉන්නකොට ඇඳේ එතෙන්දී බර නිසා ඒ සිතන සිතුවිලි විසිරෙන ගතියේ හින්දා බරක් තියෙනවා. බර හින්දා නිින්ද යන්නේ. එතකොට එහෙම නැති වෙලාවට නිින්ද යනවා කියන එතන සහැල්ලුවක් හින්දා නිින්ද යනවා. දැන් එහෙනම් අපිට තේරෙනවා ෆිල්ම් එකක් බලද්දී නිින්ද යන්නේ නැත්තේ කියලා. බරයිද නැද්ද? එතන කෙලෙසුන්ගේ බර ෆිල්ම් එකක් බලනකොට නවකතාවක් කියවනකොට දහම් පොතක් කියවනවට වඩා හොඳට ඉන්න පුළුවන්කම තියෙන නවකතාවක් කියවති. දේශනාවක් අහනවට වඩා හොඳට ෆිල්ම් එකක් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන හේතුව මොකද්ද? ෆිල්ම් එකේ ඉන්නකම්ම තනිකර තියෙන්නේ කෙලෙස් එක්ක ඇවිස්සීලා විසිරීමක්ද නැද්ද? දැන් කෙල්ල ළඟට එනවා අර දුෂ්ටියෝ ටික මොකක් කරයිද කියලා ප්‍රශ්නය. අනේ කෙල්ලට කරදරයක් නම් වෙන්න එපා කියලා හිතෙනවා. දැන් හිතේ ප්‍රශ්න ගොඩයි. නින්ද යයිද? නෑ. එතකොට ඊට පස්සේ ඉක්මනට කොල්ලා එන්න කියලා හිතනවා. මේ ඊට පස්සේ දැන් කොල්ලා මගේනකොට කොල්ලට දුෂ්ටියෝ ටික ගහනවා. අනේ ගුටි කන්න එපා ඉක්මනට යන්න අරයව බේරගන්න කියනවා. දැන් අපේ හිත මහා කලබලයක නැද්ද? අපේ හිත ලොකු කලබලයක. ෆිල්ම් එක එහෙන් මේ ප්ලේ වෙනවා. අපේ හිත මෙහෙන් ප්ලේ වෙනවා. අපේ හිතේ දැන් ඔය දුෂ්ටියට ඉක්මනට ගහලා ඔය යන්න ගිහලා ඉක්මනට අරයා බේරගන්න කිය අපේ හිතේ බලාපොරොත්තු. ඊට පස්සේ දුෂ්ටිය ගැන තරහ. ඊට පස්සේ මෙතන ප්‍රධාන අපි වීරයෝ කරගත්ත නළුවා ගැන අපිට ඇලීම. වීරයා වෙච්ච අපේ නළුවගේ ප්‍රේමවන්තිය ගැන ඒ නිලිය ගැන ඇලීම. ඒවයි ගැටීමයි බලාපොරොත්තුයි ඔය ඔක්කොම එක කැලතිදී නින්දයයිද? දැන් එහෙනම් පේනවා ධර්ම දේශනාවකයි නින්ද යන්නේ. එහෙම කැළතෙනවද ඇලීම් එක ගැටීම් එක? නෑ. දැන් මේ දේශනය අහන් ඉන්නකොට අර එහෙම ඇලි ගැටි කැළති නෑ වගේ බරක්. දේශනය අහනකොට යම් සංසිඳීමක් සහැල්ලුවක් හැදෙනවා. අන්නේ සහැල්ලුව සමහරලාවට ඒ සහැල්ලුව කියන එක ඔයගොල්ලෝ මෙහෙම හිතන්න. මේ හිතේ තියෙන අවස්ථා දෙකක්. එකක් තමයි විසිරෙන එක. අනිත් එක තමයි හැංගෙන එක. ඒ කියන්නේ පිටට විසිරෙනවා ඇතුලේ හැංගෙනවා. පිටට විසිරෙන එක තමයි ওই ෆිල්ම් එකක් බලනකොට තියනවා කියලා කියන්නේ. ඒකට කියන්නේ නීවරණවලදී උද්දච්ච කුක්කුච්චේ ඒ විසිරෙන ගතිය. ඇතුලේ හැංගෙනවා කියන එක තමයි තීන මිද්ද කියලා කියන්නේ මිද්ද ගතිය. ඒක තමයි නිදිමත එන ගතිය. එතකොට මේක ඔයගොල්ලෝ තේරුම් ගන්න විසිරෙන එකෙන් විසිරෙන එක අඩුවේගෙන යනකොට සමබර තැන තියාගන්න බැරි වුණොත් පැන්න ගමන් අනිත් පැත්තට ඇතුලේ හැංගෙනවා. ඒ කියන්නේ පිටට විසිරෙන එක අඩු කරගෙන ගිහිල්ලා අන්තිමට ඇතුලේ හැංගෙනවා. ඒකයි භාවනා කරනකොට බණහනකොට නිින්ද යන ප්‍රධාන හේතුවක් වෙන්නේ. පිටට විසිරෙන එක අඩු කරන හින්දා. ඒ කියන්නේ මෙයාට මැද සීමාව සමබර කරගන්න බැරි වුණා. ඒ මැද
සීමාව තේරුම් ගන්න බැරි වෙච්ච ගමන් ඇතුලේ හැංගෙන එකට පයින්නවා. දැන් ෆිල්ම් එකක් බලනකොට තියෙන්නේ විසිරෙන පැත්තේ. අපි හිතමු පින්වත්නි වාහනේ කටුවේ කියන්නේ පැයට කිලෝමීටර් ගාන බලනකොට හිතමු නිකන් 120යි මේ පැත්තේ බිඳුවයි තියෙනවානේ. මේ පැත්තේ 120 අනිත් පැත්තේ බිඳුව. මැද තියෙනවා කීයද? 60. දැන් අපිට යන්න ඕනේ 60 කියමු. එතකොට 120 අඩු කරගෙන ඉඳි 60 නවත්ත ගන්න බැරි වෙලා තවත් අඩු කරගෙන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බිඳුව පැත්තට යනවා. අන්න ඒ වගේ මේ විසිරෙන එක අඩු කරගෙන ගිහිල්ලා ලීන පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ ඇතුලේ හැංගෙන පැත්තට. ඒකයි නිදිමත කියන කෙන්නේ. එහෙනම් ඔය ඇත්තන්ට තේරෙන්න ඕනේ මෙතනදී යම් කිසි විදියකට විසිරෙන එක අඩු වෙද්දී සැහැල්ලුවක් හැදෙනවා කියන එක තේරෙනවද? ඒ කියන්නේ නිින්දෙදී උනත් ඇඳට ගිහිල්ලා නිදා ගන්න ගියත් තියෙන්නේ අන්නේ සැහැල්ලුව. එතකොට ඒ වගේ සැහැල්ලුවකට වඩා ප්‍රණීත වූ ශාන්ත වූ සැහැල්ලුවක් තමයි සිහිය පවත්වනකොට ඇති වෙන්නේ. ඔය සැහැල්ලුව අර මැද සීමාව කියලා තේරුම් ගන්න. විසිරීමත් නෙමෙයි මොකද්ද? හැංගීමත් නෙමෙයි. එළියට ගිය එකත් නෙමෙයි ඇතුලේ හැංගිච්ච එකත් නෙමෙයි මැද. අන්න ඒක තමයි නියම පස්සද්ධිය කියන්නේ. ඒ සැහැල්ලුව. ඔය සැහැල්ලුව හිත සමාධිමත් කරනවා. මොකද ඒ සැහැල්ලුවේ ආපු ගමන් පින්වත්නි අරමුණ තුලම ඉන්නවා. දැන් මෙහෙම ගමු. හුස්ම රැල්ල ගැන සිහියෙන් ඉන්න භාවනාවට කියනවා මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස ගැන සිහිය පවත්වන එකට කියන්නේ ආනාපාන සතිය. එතකොට ආනාපාන සතියට හිත ගන්න කලින් අපි කියමු එක එක අරමුණු වල විසිරි තිබ්බා කියලා. දැන් ඔන්න පිටත විසිරෙන හිත නේද? පිටත විසිරෙන හිත අපි ආස්වාස ප්‍රාස්වාස ගැන සිහිය පවත්වන්න ගිහිල්ලා විසිරෙන එක අඩු කරගෙන එනවා. අඩු කරගෙන එනකොට මැද සැහැල්ලුවේ කටුව තියාගන්න බැරි වුණොත් පයින්නවා කෙලින්ම කොයි පැත්තටද? ඇතුළත හැංගෙන මිද්ද ගතියට. එතකොට පින්වත්නි නිින්ද ගියා. දැන් භාවනා කරන්න ගිහලා නිින්ද ගියා. ඒ නිින්ද නොගියොත් විසිරීමත් නැත්තම් ඉන්නේ කොතනද? අර මැද පස්සද්ධි සැහැල්ලුවේ. එතකොට අනිවාර්යෙන් ඉන්නවා කියන්නේ භාවනා අරමුණේද නැත? ඇයි විසිරීම නැහැ කියන්නේත් නිින්ද ගිහිල්ලත් නැහැ කියන්නේත් භාවනා අරමුණේනේ. ඒක තමයි සමාධිය. එතකොට පස්සද්ධිය එහෙනම් අනිවාර්යයෙන්ම දාන්නේ කොතෙන්ටද? සමාධියට. ඔන්න ඔබ පස්සද්ධි නවාගත්ත මේ දබර ඇඟිල්ලෙන් දකුණු අතේ ඒ පස්සද්ධියත් එක්කම ඔබේ හිත සමාධිමත් වෙන එක වෙනුවෙන් නවා ගන්න මොන ඇඟිල්ල? මහපට ඇඟිල්ල දකුණු අතේ. දැන් නිකන් ලස්සන්ට නවාගෙන ඇති. කොහොමද නවාගෙන තියෙන්නේ පෙන්වන්න? වම් අතේ ඇඟිලි 3යි දකුණු අතේ ඇඟිලි 3යි. සමාන ඇඟිලි 3ක්. අපි අර අන්තිමට කතා කරපු දකුණු අතේ ඇඟිලි 3න් නවාගත්ත පිළිවෙල චුට්ටක් කියන්න. මැද ඇඟිල්ල නවාගත්ත ප්‍රීතියට. ඊට පස්සේ දබර ඇඟිල්ල නවාගත්ත පස්සද්ධි සැහැල්ලුවට. ඒ පස්සද්ධියත් එක්ක යන සමාධියට හිත එක අරමුණක පිහිටින සමාධියට නවාගත්ත මහපට ඇඟිල්ල. ඔය ඇඟිලි 6 ගැන මම තව දෙයක් කියන්නම් මෙහෙම. ආනාපාන සතිය ගැනම කතා කරමු. ආන කියන්නේ ආස්වාස. අපාන කියන්නේ ප්‍රස්වාස. ඔය ආනයි අපානයි කියන ආස්වාසයි ප්‍රස්වාසයි ඔය ආන අපාන කියන වචන දෙක අපිට සාමාන්‍ය ජීවිතේ අපි පාවිච්චි කරන සමාන තව වචන දෙකක් තියෙනවා. රටේ ඇතුලේ තියෙන දේ පිට රටවල් වලට යවන එකට අපි කියන්නේ මොනව කරනවා කියලාද? අපනයනය කරනවා. පිට රටවල් වල තියෙන දේ රට ඇතුළට කියනකොට කියන්නේ මොකද්ද? ආනයනය කරනවා. දැන් මෙතනත් මේ හුස්ම වල ওই දෙක නෙමෙයිද කරන්නේ? පිට තියෙන හුස්ම පිට තියෙන වාතය ඇතුළට ගේනවා. ආනයනය නේද? ආනයනයට කියනවා ආන. එතකොට ඇතුලේ තියෙන වාතේ පිටට යවන එකට කියනවා ඒ අපනයනයක්. ඒකට කියනවා අපාන. එතකොට ආනයි අපානයි
මෙන්න මේ ආස්වාසේ ප්‍රාස්වාසේ දෙක වෙනකොට ඔය ගැන හොඳට සිහියෙන් ඉන්න එකට තමයි ආනාපාන සති කියලා කියන්නේ. එන එතන පැහැදිලි සතියක් නැද්ද? සිහියක් තියෙනවා. ඔය සතිය තමයි අර වම් මතේ අපි මහපට ඇඟිල්ල නවාගත සතිය කියලා සිහි තියාගෙන හිතා ගන්නකො. ආස්වාස ප්‍රාස්වාසයේ ගැන සිහියෙන් ඉන්නකොට ඒ තියෙන සතිය, ඒ තියෙන සිහිය පැහැදිලිවම මෙතන මේ මහපට ඇඟිල්ල නවාගත සතිය. එතකොට දබර ඇඟිල්ලෙන් නවාගත්ත ධම්මවිචය මොකද්ද? අර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහියෙන් ඉන්නකොට එතන මොකද්ද ධර්ම විමසීම කියලා කියන්නේ? ධම්මවිචය. මේකේ වෙනස. ධම්මවිචය කියන්නේ මතක තියාගන්න ඕනම භාවනාවක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ඕනම භාවනාවක ඉද්දි සතිය නේද තියෙන්නේ? සතියක් තියෙන්නේ. ඒ භාවනා අරමුණක් තියෙනවානේ. මොකක් හරි භාවනාවේ අරමුණ තමයි ධම්මවිචය. අපි කියමු ඔය ඇත්තෝ බුදුගුණ භාවනා කරනවා. බුදුගුණ භාවනාව කරන වෙලාවේ සතියෙන් නේද මේක කරන්නේ? යම්කිසි සිහියකින් බුදුගුණ කෙරෙහි පවත්වාගත සිහිය. ඒ තමයි සති. එතකොට ඒ වෙලාවේ බුදුගුණ විමසන ඔබ. බුදුගුණ විමසන එක තමයි මේ මොහොතේ ධම්මවිචය වෙන්නේ. එතකොට බුදුගුණ විමසන සිතම රැකගෙන යන එකට වීරියක් ඕනේ. වෙන ඒව හිතන්නේ නැතුව අර භාවනා අරමුණේම යන වීරියක් ඕනේ. බැරි වෙලා හරි පිටට ගියොත් එහෙම ආයේ පිටට ගිය හිත නැවත බුදුගුණ අරමුණට ගේන්නත් වීරියක් ඕනේ. ඒ තමයි මේ මැද ඇඟිල්ලෙන් නාවගත වීරිය. අපි කියමු අනිත්‍ය භාවනාව වඩනවා කියලා. අනිත්‍ය අරමුණ සිහි කරන තැන ඒ තියෙන සිහිය තමයි සති. එතකොට අනිත්‍ය අරමුණ සිහි කරන්නේ මෙනෙහි කිරීම. ඒ විමසීම තමයි මොකද්ද? ධම්මවිචය. එතකොට අනිත්‍ය අරමුණ ගැන සිහි කර යනකොට වෙන අරමුණු වලට යන්න නොදී තියාගන්න වීරියක් ඕනේ. ඒ තමයි ධම්මවිචයත් එක්ක තියෙන වීරිය. බැරි වෙලා හරි පිටට ගියොත් ආයෙ ගේන්නත් මොකද්ද ඕනේ? වීරියක් ඕනේ. ඕනම භාවනා අරමුණක ඔගොල්ලෝ දැන් ආස්වාස ප්‍රාස්වාස වලදී හිතයි ඒතර හුස්ම රැල්ල කොහොමද ධම්මවිචයක් වෙන්නේ කියලා. හුස්ම රැල්ල නෙමෙයි හුස්ම රැල්ල ගැන විමසීමයි ධම්මවිචය වෙන්නේ. දැන් පිළිකුල් භාවනාව ගත්තොත් කේසාලෝමානකාදන්ත තචෝ උතන පිළිකුල් වශයෙන් සිහි කරනකොට මෙතන ධම්මවිචය කිව්වේ කෙස් ටික නෙමෙයිනේ. කෙස් ගැන පිළිකුල් වශයෙන් විමසීම තමයි ධම්මවිචය. කෙස් ටික ධම්මවිචය නෙමෙයි. කෙස් ටික ගැන විමසීම. එතකොට පින්වත්නි ඕනම භාවනා අරමුණක ඒ භාවනා අරමුණ තමයි මොකක් වෙන්නේද? ධම්මවිචය. ඒ භාවනා අරමුණේ ඉන්නකොට තියෙන සිහිය තමයි ධම්මවිචයට කලින් කිව්ව සතිය. ඒ සතියත් එක්ක මේ භාවනා අරමුණ නම් ධම්මවිචය පවත්වගෙන යන්න තියෙන වීරිය තමයි විරිය කියලා කිව්වේ. එහෙනම් ඔයගොල්ලෝ කොයි භාවනාව වැඩුවත් එතන සති ඇත්තද නැතද? ඇත. කොයි භාවනාව වැඩුවත් ධම්මවිචය ඇතද නැතද? ඇත. විරිය ඇත. දැන් හිතමු නෝනා පොඩි දෙයකට අවුල් වෙලා අම්මලා ගෙදර දුවන්න හදනවා. ඉතින් මහත්තයාට සිද්ධ වෙනවා එහෙම අවුල් වෙන්නේ නැති වෙන්න නෝනාව ගෙදර කොහොම හරි තියාගන්න. ඒක එකක්. බැරි වෙලා හරි තරහ වෙලා ගියා අම්මලා ගෙදර. දැන් ආයි එක්කගෙන ඉන්නත් උත්සාහයක් ගන්නවද නැද්ද? උත්සාහයක් ගන්න. උත්සාහයන් දෙකක්. යන්න නොදීම තියාගන්න එක උත්සාහයක්. ගියොත් එහෙම ගේන එක තව උත්සාහයක්. එහෙනම් හිතියත් උත්සාහ කරනවා ගියත් උත්සාහ කරන්න වෙනවා. මේ හිතත් ඒ වගේ. මේ හිත භාවනා අරමුණේම තියාගෙන යන්නත් වීරියක් ඕනේ. පිටට ගියත් ආයි ගේන්නත් වීරියක් ඕනේ. එහෙනම් භාවනා අරමුණේම හිටියත් වීරිය, පිටට ගියත් වීරිය. එතකොට පින්වත්නි ඔය වීරිය තමයි මැද ඇඟිල්ලෙන් නවාගත්තේ වීරිය. දැන් ඔය ඇත්තන්ට එහෙනම් තේරෙන්නට ඕනේ ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි හෝ අපි එකක් භාවනා අරමුණු ගොඩක කතා කරන්නේ නැතුව එකක් උදාහරණයක් ගමු. ආස්වාස ප්‍රාස්වාස ගමු. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ සිහි කරන තැන ඒ ආනාපාන සති කියලා කිව්ව සතිය තමයි දැන් මේ මහපට ඇඟිල්ලෙන් නවාගෙන තියෙන්නේ. මොන අතේද? වම් අතේ.
ඒ ආස්වාස ප්‍රාස්වාස ගැන විමසන විමසීම තමයි එතන ධම්ම විචය. ඒ අරමුණේම හිත පවත්ව ගන්න වීරිය තමයි එතන විරිය. දැන් ඔය තුන කරනවා කියන්නේ ආනාපාන සතිය අරමුණේම යෑම හෝ පිටට ගියත් කොහොම හරි ටක් ගාලා ගෙනේම හෝ වීරියෙන් කරනවනේ. එතකොට හොඳට ආස්වාස ප්‍රාස්වාස අරමුණේම හිත පවත්වයිද නැද්ද? දැන් ඒකට හොඳ සිහියක් තියෙනවා. ඔය සිහිය යනකොට තමයි ඒ ආස්වාස ප්‍රාස්වාසයේ අරමුණේම දිගට මේ සිහියෙන් ඉන්නකොට තමයි අර නිරාමිස ප්‍රීතිය උපදින්නේ. පස්සද්ධි කියන සැහැල්ලුව උපදින්නේ. ඒතර සමාධි කියන එකෙන් කියන්නේ මොකක්වත් නෙමෙයි අර ධම්මවිචයම පවත්වගෙන යන එක. මෙතන මේ දකුණු අතේ මහපට ඇඟිල්ලෙන් නවාගත් සමාධි යනු මේ වම් අතේ දබර ඇඟිල්ලෙන් නවාගත් ධම්මවිචයම පවත්වගෙන යන එක. තේරුණාද? මම දැන් පොඩි කතාවක් අහන්නද මෙහෙම. දැන් කිව්වොත් ඕගලන්ට මේ වම් අතේ මහපට ඇඟිල්ලෙන් නවාගත් සතිය ඉක්මනට දැන් ඇති කරගන්න පුළුවන්ද බැරිද? භාවනා අරමුණකට ඇවිල්ලා හරි ඒ සිහියකට එන්න දැන් උනත් පුළුවන්ද බැරිද? හොඳයි S2 පියාගෙන හුස්ම රැල්ල ගැන සිහි තියාගන්න බලන්න. පුළුවන්ද බැරිද? හුස්ම රැල්ල ආශ්වාසය සිහියෙන් අඳුරගනිමින් ප්‍රාශ්වාසය සිහියෙන් අඳුරගනිමින් මේ මොහොතේ සිහියෙන් ඉන්න පුළුවන්ද බැරිද? දැන් ඇති. පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් අපි මේගොල්ලන්ට නිකන් මාක් එකක් දෙමු සිහි තියාගන්න. මේ මුලින්ම නවාගත්ත වම් අතේ මහපට ඇඟිල්ලෙන් නවාගත්ත කාරණේ මොකද්ද? සති. ඒක දැන් ඇති කරගන්න කිව්වත් ඇති කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ධම්මවිචය කියලා කිව්වේ අරමුණ සිහි කරන එක, විමසන විමසීම. ඒ ධර්මයේ විමසන විමසීම, භාවනා අරමුණක් විමසන විමසීම. දැන් ඇති කරගන්න කිව්වොත් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. වීරිය ඒ සිහියෙන් අර විමසන අරමුණ දිගටම වීරියෙන්ම පවත්වගෙන යන්න කියලා කිව්වොත් එහෙම ඒ වීරිය දැන් උනත් ඇති කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් වම් අත හරි. ඒ ටික ඔක්කොම පුළුවන්. දැන් යන් දකුණු අත පැත්තට. මේ දකුණු අතේ මැද ඇඟිල්ලේ නවාගත්ත ප්‍රීති මං කියනවා දැන් ඇති කරගන්න. පුළුවන්ද? එනවා ඇත්තන්ට ඉන්න සොයන්නාසි කිව්වා ටක් ගාලා පුළුවන්ද ප්‍රීතිය ඇති කරගන්න? බෑ. පස්සද්දි කියලා කිව්වේ සහැල්ලුව. ටක් ගාලා කියනවා දැන් ඇති කරගන්න. පුළුවන්ද? බෑ. සමාධි ඉක්මනට ඇති කරගන්න ටක් ගාලා. පුළුවන්ද? බෑ. එහෙම නේද? ඒ කියන්නේ මේ දකුණු අතේ කතා කරපු ඒ කරුණු තුන අපිට ඕන විදිහට මේක පාට කියපු ගමන් ඇති කරගන්න පුළුවන් එක නෙමෙයි. සමහර හාමුදුරුවෝ භාවනාව ගන්නද්දී මේ කියාගෙන ගිහලා ඕන දැන් ඔයගොල්ලෝ ඔක්කොම සමාධියටපත් වුණා කියලා කියනවා. විහිළුද නැද්ද? එහෙම මේ සමාධිය ඇති කරවන්න පුළුවන් නම් මොන දැන් මම ප්‍රසන්ත මහත්තයව සමාධියට ගන්නවා කියලා මට පුළුවන් දෙයක් කරන්න. මට තියා එතුමටවත් බෑ. එතුමා කිව්වොත් එimhe හාමුදුරුවනේ ඔබ වහන්සේ චුට්ටක් ඉන්නවා විනාඩි 10න් සමාධිය ඇති කරගෙන පෙන්නන්නම් කියලා පුළුවන්ද? ඒක කාලයක් වශීකృత කරගෙන එතෙන්ට පුරුදු වෙච්ච කෙනාට පුළුවන්. නමුත් මේ ඒක කරන්නත් අර මුල් තුන හොඳට පුරුදු වෙලා තියෙනවද නැද්ද? ඒ ටික නැතුව මේ දෙවෙනි තුන අපිට එහෙම වඩන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඔය ඇත්තන්ට ඕකෙදි තේරෙන්නට ඕනේ මෙන්න මේ කිව්ව දේ. ඒ තමයි වම් අතද අපිට ඕන විදියට කරන්න පුළුවන් තුන වම් අතේ කරන තුනද දකුණු අතේ කරන තුනද අපිට ඕන විදියට කරන්න පුළුවන්. මොකද්ද? වම් අතෙන් නවාගත කරන තුන. ඔයතන දැන් තේරෙනවද මම මේ අත් දෙකට ඇයි මේ කඩුවේ කියලා? කොටස් තුන. පැහැදිලි වෙනසක් මේ කොටස් දෙකේ තියෙනවද නැද්ද? මේ පැහැදිලිව ඛණ්ඩායම් දෙකක්. එතකොට මේකෙදී අපි කියමු මේ ඛණ්ඩායම් දෙකට නම් දෙකක් වම් අතෙන් නවාගත සතියයි ධම්මවිචයයි විරියයි කියන තුන ඇවිල්ලා හේතු දකුණු අතෙන් නවාගත ප්‍රීති පස්සද්ධි සමාධි කියන තුන ඇවිල්ලා ඵල හේතු
ඵල. පැහැදිලි හේතුවක් හටගත්තොත් ඒ හේතුව නිසා හටගන්නවා නම් ඵලයක්. අනිවාර්යයෙන්ම මේ හේතුව තියෙනකම් ඵලෙත් තියෙයි. හේතු නැති වෙච්ච ගමන් ඵලයට මොකද වෙන්නේ? නැති වෙනවා. ඵලයේ උපදින්නේ හැමතිස්සෙම හේතු තියෙනකන්ද නැද්ද? හේතු හටගත්තොත් විතරයි. නැත්තම් ඵලයක් උපදිනවද? නැහැ. දැන් අපි කියමු මගේ අතේ හෙවණැල්ල මේ වටාපතට වැටුණාද නැද්ද? දැන් මේ වටාපත තුල හෙවණැල්ලක් පේනවා. දැන් මේ හෙවණැල්ල ඵලයක්ද නැද්ද? මේක ඵලයක්. ඵලයක් කියලා කියන්නේ අනිවාර්යෙන් මේ හෙවණැල්ල හේතු නිසා ඉපදිච්ච එක. මොනවද හේතු? ආලෝකය, අත ඒ කියන්නේ මේ වස්තුව, ඊට පස්සේ මේ පිහිටා සිටින තැන වටාපත. ඔය තුනම උපකාර වෙලා නේද හෙවණැල්ල හට අරන් තියෙන්නේ. එහෙනම් හෙවණැල්ල කියන්නේ ඵලයක්ද නැද්ද? ඵලයක්. පින්වත්නි හේතු තියෙනකම් ඵලෙත් තියනවද නැද්ද? තියෙනවා. හේතු ඉපැද්දුවොත් ඵලෙ උපදිනවද නැද්ද? හේතු නැති වෙච්ච ගමන් ඵලෙත් නැති වෙනවා. මම ඒක ආයෙත් අහනවා. හේතු නැති වෙච්ච ගමන් ඵලෙ තියෙයිද? හේතු නැති වෙච්ච ගමන් මෙයා තවදුරට ඉන්නේ නැහැ. ඵලෙත් නැති වෙනවා. ඔන්න ඕක සිහි තියාගන්න. එහෙනම් හේතු ටික වගේ තමයි මේ වම්මතේ නවාගත සති ධම්මවිචය විරි. ඒ හේතු ප්‍රීති පස්සදි සමාධි කියන ටික ඇවිල්ලා මොනවද? ඵලය. එහෙනම් ඵලය හැමතිස්සෙම උපදින්න අපි මොනවද උපදින්න ඕනේ? හේතු හදන්න ඕනෙමයි. හේතු හරියට හැදුවොත් ඵලය උපදිනවද නැද්ද? උපදිනවා. ඒතර බැරි වෙලා හරිය හේතු නැති වුණොත් එහෙම හේතු නැති වුණා ඵලයේ ඉන්නවා. එහෙම වෙයිද? දැන් මේ අත අයින් කරපු ගමන් හේතු එකතු වෙච්ච කරුණු තුන දැන් බිඳුණා. තවදුරටත් හෙවණැල්ල ඉන්න ලෑස්තිය නැහැ. එහෙනම් පින්වත්නි සතියයි ධම්මවිචයයි විරියයි හරියට තියෙන තැන අනිවාර්යෙන් ඵලය තියෙයිද නැද්ද? ප්‍රීතිපස්සදි සමාධිය එනවා. සතියයි ධම්මවිචයයි විරියයි කියන හේතු නැති වෙලා තවදුරටත් ප්‍රීතිපස්සදි සමාධිය තියනවා කියන කතාවක් වෙයිද? නැහැ. සතිය නැති වෙච්ච තැන ඒ ධම්මවිචය කියන සමාධියට හේතු වෙච්ච විමසපු අරමුණ නැති වෙච්ච තැන වීරිය නැති වෙච්ච තැන කොහෙද ප්‍රීතිය? කොහෙද පස්සද්ධිය? කොහෙද සමාධිය? එහෙනම් මෙතන පින්වත්නි මේ කරුණු ටිකේ අපිට තේරෙනවා වැඩ දෙකක්. මුල් තුන කරන්න තියෙන ඒවා. දෙවෙනි තුන කරන්න තියෙන ඒවා නෙමෙයි. ඒවා කරන්න බෑ. ඒ වෙවිලා නිකන් අර බෝනස් එකක් වගේ හම්බෙන එකක්. ඒක ලැබෙන එකක් මිසක් කරගත් එකක් නෙමෙයි. අපි දැන් ඔය කාරණෙත් එක්ක තේරුම් අරගෙන මෙහෙම හිතමු. සමහර අය භාවනා කරන්න ගිහිල්ලා මට අදත් ওই මහත්තයෙක්ගේ කාරණේ ගැන කිව්වා. මගේ ඔය එයාපෝට් එකට එන අතරේ ආපු මහත්තයෙක් එයා භාවනා කරන්න ගිහලා එයාට එක දවසක් සමාධිය ඇති වුණාලු. ඊන් පස්සේ නෑලු හරියට විසිරෙනවලු. අර එදා ඇති වුණාට පස්සේ නැහැලු දැන් ආයි සමාධිය. සමහර මිනිස්සු ওই ප්‍රශ්නෙත් එක්ක අපෙන් අහනවා සනස් දැන් පිම්මදි වෙලාද කියලා. ඒ කියන්නේ දැන් එන්නේ නැහැ සමාධියක්. සමාධිය තියා අඩුතරමේ අර ප්‍රීතියක් සැහැල්ලුවක්වත් එක දවසක් ආව දැන් එන්නේ ප්‍රශ්නෙට හේතුව මොකද්ද? මෙයා භාවනා කරන්න පෙර මේ සතිය ධම්මවිචය විරිය හරියට හදාගන්න කලින් මං අහන්නේ මෙයාට ප්‍රීතිපස්සදි සමාධි කියන ඕවේ අත්දැකීම් තියෙයිද? අත්දැකීමක් නැහැනේ. ප්‍රීතිය මේ නිරාමිසව ඇති වෙන ප්‍රීතිය මොන වගේද? සීතලට දැනෙන ඒ ප්‍රීතිය මොන වගේද? සැහැල්ලුව මොන වගේද? ඔය අත්දැකීමක් නැහැ. අත්දැකීම නැති මිනිස්සයා හාහා පුරා කියලා සතිය ධම්මවිචය විරිය වඩනකොට එයාට අරගෙන සිහි කරන්න දෙයක් තියනවද? නැහැ. එයාට එතකොට තියෙන්නේ සතියම කරන එක. ධම්මවිචයම වඩන එක. වීරියම කරන එක. දැන් ඔන්න ආනාපාන සතිය වඩන මිනිස්සෙක් පළවෙනි දවසේ ඔය ප්‍රීති ගැන, සහැල්ලු ගැන, සමාධි ගැන කිසි දෙයක් දන්නේ වාඩි වුණා. එයාට හිතන්න තියෙන එකම දේ තමයි ආස්වාස ප්‍රාස්වාස. එයා සිහියෙන් අඳුනගන්නේ ඔච්චරයි.
දැන් ඕක හරියට කරගෙන යනකොට සතියත් හරි ධම්මවිචයත් හරි විරියත් හරි ඕකේ හෝම යනකොට දැන් එනවා මොනවද? ප්‍රීති, පසද්දි, සමාධි. ඒනකොට මෙයා බලනවා ෂා සීතලයි. පුදුම සෑල්ලුව පාවෙනවා වගේ. හරි ෂෝක්නේ. මෙයාට හිතෙනවා මා අද නම් පැය දෙක තුනකින් වත් නැගිටින්නේ නැහැ. දැනෙනවා මාර විදියට කියලා. දැන් මෙන්න මිනිස්සු ඒ ගැන හිත ඉන්නවා. හරිම සීතලයිනේ. පුදුම ප්‍රීතියන්නේ. පුදුම පාවෙනවා වගේනේ. පුදුම සැහැල්ලුවක් නිකන් දැන් ඒ ගැන හිත ඉන්නකොට කෝ සතිය. කෝ ආස්වාස ප්‍රස්වාස කියලා දකින සතිය. නැති වෙලාද නැද්ද? නැති වෙලා. කෝ එතකොට මේ ධම්මවිචය කියන භාවන අරමුණ. දැන් ඒක නැති වෙලා. කෝ දැන් මේ වීරිය. දැන් හේතු තියනවද නැද්ද? හේතු නැති වෙලා. දැන් ඒතර ඵලයටත් මොකද වෙන්නේ? ඵල නැති වෙලා. ගොඩාක් අය ප්‍රීති හරියදීම නැති කර ගන්නවා. ප්‍රීති වගේ උපදිනකොටම පස්සද්ධි මට්ටමටවත් යන්නේ සමාධි මට්ටමටවත් යන්නේ අර ප්‍රීතිය දැනීගෙන එනකොට ආර ප්‍රීතියක් දැනෙනවනේ කියලා ඒ සීතලනිකක හිතනකොට ඔක්කොම ඉවරයි. ඇයි අර හේතු ටික නැහැ. ඒ කියන්නේ සිහිය නැති වුණා, ධම්මවිචය නැති වුණා, විරිය නැති වුණා. එතකොට ඔන්න ඊළඟ දවසේ භාවනාවට වාඩි වෙනවා. ඒ වාඩි වෙනකොට දැන් මෙයාට අත්දැකීමක් තියෙනවද නැද්ද? එහෙනම් දැන් නොලැබිච්ච අත්දැකීමක් තියෙනවා. දැන් වෙන්නේ මොකද්ද? එදා භාවනාවට වාඩි වෙන විදියට නෙමෙයි දැන් අද වාඩි වෙන්නේ. අද වාඩි වෙන කලින්ම කතාව දන්නවා. මේ වගේ සීතලක් දැනෙනවා, මේ වගේ සැහැල්ලුවක් දැනෙනවා. එතකොට එයා කලින්ම හිතා ගන්නවා ඊයේ වගේ අදත් කොහොම හරි කරගන්න ඕනේ. ඒ වගේ සැහැල්ලු කරගන්න ඕනේ, ඒ වගේ ප්‍රීතිය ඇති කරගන්න ඕනේ ඊයේ වගේ කියලා හිතාගෙනම තමයි වාඩි වෙන්නේ. ඊට පස්සේ පින්වත්නි දැන් මුල් වෙලාවේ ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාස කියලා සිහියෙන් විමස යනකොට ටිකක් වෙලා යනකොට තාම නැහැ. දැන් අත්දැකීමත් එක්ක ගන්න ඔලුවට. ඊටසේ තව ටිකක් වෙලා යනකොට ඊයේ නම් මේ වෙද්දී ඇති වුණානේ. දැන් කොහොම යද්දි මොකද වෙන්නේ? දැන් මේ හතුරෙක් වගේ සැරින් සැරේ අර සිහිය කඩනවා. සැරින් සැරේ ධම්මවිචය කඩනවා, වීරිය ඈත් කරනවා. ඉතින් ඒතර කොහින්ද ප්‍රීතිය ඇති වෙන්නේ? කොහින්ද පස්සද්ධි, කොහින්ද සමාධි? හේතු කඩනවානේ. හේතු කැඩනකොට කොහින්ද ඵලයක් හැදෙන්නේ? එතකොට පින්වත්නි අපිට පැහැදිලිව තේරෙනවා මේ නිකං හම්බෙච්ච දේ ගැන හිත ඉන්න ගියොත් මොකද නිකං හම්බෙච්ච දේ? මේ දකුණු අතේ තුන. ප්‍රීති, පස්සද්ධි, සමාධි. ඕක නිකං හම්බෙච්ච එකනේ. අපි කරගත් එකක් නෙමෙයි. ඒ ගැන හිතන්න ගියොත් ඉවරටම ඉවරයි සතියයි, ධම්මවිචයයි, විරියයි. එහෙනම් දැන් අපිට පේනවා තුනක් හරියට කළොත් හයක් තියෙනවා. එහෙම නේද? ඒකේ ලැබෙන හය ගැන හිතන්න ගියොත් මුල් තුනක් නැති වෙනවා. ඒ තුන නැති වුණ ගමන් ලැබිච්ච තුනක් නැති වෙනවා. හයම නැති වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? විසඳුමක් තියෙනවා. දැන් ඔය හේතුඵල ටික ගැන තේරෙනවනේ ඔය හය ගැන. දැන් අපි යමු විසඳුම හොයන්න. ඔතෙන්දී ගිලම්පසට හදලා තියනවලු අපි කියමු කොත්තමල්ලි කෝපි නිකන් කියන්නේ. ප්‍රසන්ත මහත්තයා මයෙන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ කොත්තමල්ලිත් තියෙනවා කෝපිත් තියෙනවා මොනවද වළඳන්නේ? මට උත්තර හතරක් තියෙනවා. හතරෙන් එකක් දෙන්න පුළුවන්. එක්කෝ මං කැමති නම් කෝපි වලට මගේ උත්තරේ මොකද්ද? කෝපි හොඳයි. එහෙම නැත්නම් මං කැමති නම් කොත්තමල්ලි වලට මගේ දෙවෙනි උත්තරේ තමයි මොකද්ද? කොත්තමල්ලි හොඳයි. එහෙම නැත්නම් මට හිතෙනවා දෙකම තිබ්බනම් හොඳයි කියලා. එකපාරට කියන්න බෑ නිකන් දෙකම දෙන්න කියලා. ඒක කියන ක්‍රමයක් තියෙනවා. දෙකම දෙන්න කියලා එකපාරට කිව්වොත් නිකන් පෙරේතයි වගේ හින්දා සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් කියන්නේ කොහොමද? දෙකෙන්ම ටික ටික ගමු. නිකන් ටික ටික ගමු කතාවක් දානවා. දෙන්නේ ටික ටික නෙමෙයි. එහෙම කියන්නේ දෙකම ඕනේ කියලා. ඒක තුන්වෙනි උත්තරේ.
හතරවෙනි උත්තරේ තමයි දෙකම එපා. ඒක තමයි හතරවෙනි උත්තරේ. ඔය උත්තර හතරෙන් එකක් නේද මේ ගිලම්පස දෙකට මට දෙන්න තියෙන්නේ. තව උත්තරයක් තියෙනවා. ඒක උත්තරයක් කියලා කිව්වේ නැත්තේ ඇයි? මේ තුනෙන් එකකට පක්ෂපාතී වෙන්න උනොත් තමයි උත්තර හතරක් හැටියට කිව්වේ. එකකට පක්ෂපාතී වුණොත් මේක හෝ අරක හෝ මේක හෝ කියලා තනි එකක් කියන්නේ. එහෙම නැතුව අපි හිතමු පින්වත්නි මේ එකකට පක්ෂපාතී නැතුව හතරටම මධ්‍යස්ථයි. හතරටම මධ්‍යස්ථයි කියලා කියන්නේ එතකොට මට කෝපි දුන්නත් ප්‍රශ්නයක් නැහැ. කොත්තමල්ලි දුන්නත් ප්‍රශ්නයක් නැහැ. දෙකම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. එකක්වත් නොදී හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම මට සම විදියට දැනෙන්නේ. ඒ කියන්නේ මධ්‍යස්ථයි. ඔන්න ඔය මදහත් බව ආවොත් එහෙම මේ කෝපි කොත්තමල්ලි කතාවේදී මගේ උත්තරේ ඔය හතරෙන් එකක්වත් නෙමෙයි. එතකොට මගේ උත්තරේ ඕන එකක්. ඕන එකක් කියන එකේ තේරුම මොකද්ද? ඕන එකක් කියද්දි මෙතුමා මට කොත්තමල්ලි කියනවා. ප්‍රශ්නයක්ද? නෑ ඕන එකක්නේ. ඕන එකක්. කොත්තමල්ලි ගෙනාවත් ප්‍රශ්නයක් නෑ. මෙතුමාට කෝපි කියනවා. ප්‍රශ්නයක් නෑ. ඕන එකක්. දෙකම කියනවා. ප්‍රශ්නයක් නෑ. ඕන එකක්. එකක්වත් නොදී යා ගෙදර යනවා. ඒත් ප්‍රශ්නයක් තියෙනවද? ඒක ප්‍රශ්නයක් වෙන්නත් බෑනේ ඕන එකක් නා. නැත්තම් එහෙනම් මුල් තුන විතරක් කියන්න එපා. ඕන එකක් කියනකොට නොදී හිටියත් ගානන්නේ. කියන්නේ මදහත්. ඔන්න ඔය මදහත්කම ආපු ගමන් තිබ්බත් එකයි නැතත් එකයි. දැන් අපිට පින්වත්නි සිද්ධ වෙනවා ඔන්න ඔය වගේ අර වම්මතේ ටික හදන ගමන් යම් කිසි විදියකට මේ දකුණු අතේ කරුණු තුන තියෙන මොනවද දකුණු අතේ කරුණු තුන? ප්‍රීති, පස්සද්ධි, සමාධි. ඔය නිකන් හම්බෙච්ච ප්‍රීති, පස්සද්ධි, සමාධි කියන කරුණු තුන ගැන අර වගේ මදහත් බවකට එන්න වෙනවා. තිබ්බත් එකයි නැතත් එකයි කියලා. තිබ්බත් එකයි නැතත් එකයි කියන විදිහේ මදහත් බවකට ආවම අනේ ඉක්මනට එන්න කෝ තාම නැහෙනි කියලා සිත ඉන්නවද? නැහැ. එතකොට ඒ ගැන කිසිම සිතුවිල්ලක් නැහැ. ඒක අතහැරලා දාලා තියෙන්නේ තිබ්බත් එකයි නැතත් එකයි. එතකොට දැන් කෝ කිය හොයන්නේ ඕනේ කියලා આવුත් එහෙම. එතකොට ආවට පස්සේ හිත ඉන්නේ අපි හිතමු ආවට පස්සේ එපා කියලා හිතන්නෙත් නැහැ. නැති වෙලාවට ඕනේ කියලා හිතන්නෙත් නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. ඕකට කියන්නේ මොකද්ද? මදහත් බව. ඕකට කියන උපේක්ෂාව. ඔන්න ඔය උපේක්ෂා කියන එක ඕන වෙන්නේ පින්වත්නි මේ ප්‍රීතියයි පස්සද්ධියයි සමාධිය කියන තුනට. ඒ තුන ගැන හිතන්නේ නැතුව ඒ තුන අතෑරලා දාලා නිකන් හම්බෙන එකනේ. ඒ තුන අතෑරලා දාලා ඒ ගැන හිතන්නේම නැතුව අර තුන කරන එක. මොනවද අර තුන? සති, ධම්මවිචය, විරිය. එහෙනම් යම් කිසි කෙනෙකුට උපේක්ඛා කියන එක හරියට ආවනම් එයා කිසිසේත්ම අර පස්සේ හම්බෙච්ච තුන ගැන හිතන්නේ නැතුව එයා තනිකර කරන්නේ වැඩ තුනයි සතියයි ධම්මවිචයයි විරියයි. ඔය උපේක්ඛා තමයි මේ 6 දෙනාගේ පස්සේ ඉන්න 7 වෙනියා. උපේක්ඛා ආපු ගමන් 7ම රැකෙනවද නැද්ද? උපේක්ඛා තියනවා කියන්නේ 7ම රැකෙනවා. උපේක්ඛා නැත්තම් එහෙම එකක්වත් නැහැ. ඒ අර තුන ගැන හිතපු ගමන් මුල් තුනක් නැති වෙනවා ඔක්කොම ඉවරයි. එහෙනම් මේ යටම ඉන්න කෙනා සාමාන්‍ය යානේ දරාගෙන ඉන්නේ. එයා තමයි අර ඔක්කොම දරාගෙන ඉන්නේ. දැන් අපි කියමු මේ වෙලාවේ මේ පීරිසිය යටින්ම ඉන්නවා. ඊට උඩින් වතුර තියෙනවා, වීදුරුවක් තියෙනවා. දැන් මේ පීරිසිය පවත්වගෙන ඉන්න තාක්කල් වතුර ටිකක් තියෙනවද නැද්ද? වීදුරුවත් තියෙනවා. පීරිසිය අතෑරිය ගම ඔක්කොම ටික වැටෙනවා. මේ යටම ඉන්න උපේක්ඛා ඒ වගේ. අපි කියමු මේ වීදුරුවයි වතුර ටිකයි හරියට අර දකුණු අතෙනුයි වම් අතෙනුයි නවාගත්ත කරුණු ටික නම් ඒ සියල්ල ආරක්ෂා කරන අර උපේක්ඛා යටම ඉඳලා එතකොට කරුණු 7ක් තියෙනවා. ඔය 7 පින්වත්නි එහෙනම් හැමතිස්සෙම වඩන්න අපිට මහා ලොකු දෙයක් කරන්න නැහැ. මුල් තුන විතරයි කරන්න තියෙන්නේ. මොනවද මුල් තුන? සිහියයි ධම්මවිචයයි විරියයි. සිහිය තියනවා කියන්නේ අනිවාර්යයෙන් ඔතන ධම්මවිචය නැද්ද? සිහිය කියන එක නිකන් එන එක නෙමෙයිනේ. ඒ ධර්ම විමසීමත් එක්ක එන එකනේ සිහිය කියන්නේ. ඉතින් එතකොට එතන වීරියක් තියෙනවා.
ඕක කරන්නයි තියෙන්නේ. ඒක කරනවා කියලා කියන්නේ පින්වත්නි භාවනාවකට වාඩි වෙලා ඉද්දිත් කරන්නේ ওই ටික. සාමාන්‍ය ජීවිතේ පේන හැන දේවල් එක්කත් කරන්න තියෙන්නේ මොකද්ද? ওই ටික. ඔය ඇත්තන්ට පෙනිච්ච දෙයකට ඇහිච්ච දෙයකට ආවා කියමු ඇලීමක් හරි ගැටීමක් හරි. එතකොටත් ඕක කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපි කියමු ඔය ඇත්තන්ට කවුරු හරි කෙනෙක්ගෙන් මොනවා හරි හිතට පීඩනයක් වෙන දෙයක් එක්ක දකින්න ලැබුණා, අහන්න ලැබුණා. ඔබ හොඳට ධර්ම විමසීමකින් සිහියෙන් ඔය දිහා බැලුවොත් එහෙම අර ඇලීම හෝ ගැටීම නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ නැති වුණා කියලා කියන්නේ නීවරණ ඈත් වෙන්නේ. ඒ ඇලීමයි ගැටීමයි ඈත් වෙනකොට සිහිය එනකොට ධර්ම විමසනකොට හිත සංසිඳෙනවා. ප්‍රීතිය එනවා, පස්සද්ධිය එනවා. ඒ විමසන අරමුණේම හිත එක්තැන් වෙනවා. ඒකට සමාධි කියලා කියනවා. එතකොට ඔබට පින්වත්නි සාමාන්‍ය ජීවිතේ එහෙනම් සිහිය පුරුදු කරන්න පුළුවන්ද බැරිද? කියන්නේ මං අහන්නේ කරන එක නෙමෙයි. කරන එක නෙමෙයි කරන්න පුළුවන්ද බැරිද කියලා අහන්නේ. මේ අපි කියමු සින්දු කියන්න පුළුවන්ද බැරිද කියලා අහනවා. සින්දු කියන්නේ ගායනා කරන්න පුළුවන්ද බැරිද කියලා අහනවා. පුළුවන් කෙනා කෙලින්ම කියන්නේ මොකද්ද? පුළුවන් කියලා. මම කියන්නේ මෙතෙන්දි සින්දුවක් කියන්න කියලා. ඒ කියන්නේ අපි කියමු මම කියන එක තේරුණා නැති ඔබට ප්‍රසන්තට සින්දුවක් ගයන්න පුළුවන්ද කියලා අහනවා. හැකියාව තියෙනවනේ. දැන් එතුමට හැකියාව තියෙනවා නම් එතුමා හා පුළුවන් කියයි. හැබැයි මම එතුමට මෙතන මේ අපහසුතාවයටපත් කරලා කොහොම සින්දුවක් කියන්න කියන්නේ පුළුවන්කම තියෙනවද නැද්ද කියලා යහන්නේ. පුළුවන් නම් පුළුවන්. ඒ වගේ මම ඔබෙන් අහන්නේ සිහිය පුළුවන්ද බැරිද? මේක පුළුවන් එකක් නේ. ධම්මවිචය කියන්නේ ධර්ම විශ්වයෙන් පුළුවන්ද බැරිද? පුළුවන් එකන්නේ. වීරිය පුළුවන්ද බැරිද? පුළුවන් එකන්නේ. ඉතින් ওই ටික විතරයි කරන්න තියෙන්නේ. එතකොට අර උපේක්ඛා කියන එකෙන් කරන්නේ ඔය තුන කරගෙන යනකොට ඇති වෙන ඵලය ගැන හිතන්න නැතුව ඉන්න කියන එක. ඒකත් පුළුවන්ද බැරිද? පුළුවන්නේ. ඉතින් එහෙම කරනකොට හතම වඩන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ. දැන් ඔය හතට කියන්නේ එහෙනම් මොනවද? අපි දැන් පෙළට කියාගෙන යමු. පටන් ගන්න වම් අතේ මහපට ඇඟිල්ලෙන්. එක දිගට ලිස්ට් එක මේ දැන් මෙහෙම පේන විදිහටම කියන්න. සති, ධම්මවිචය, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි අර පැත්තකින් හිටපු එක්කෙනා තමයි උපේක්ඛා. හේතුයි ඵලයි රකින්නයි. හේතුඵල ඔක්කොම රකින්න අරයා. එතකොට හේතු ඵල සහ උපේක්ඛා. දැන් මෙතන මේ කියපු කාරණාව පැහැදිලි කියලා හිතෙනවනේ. තේරෙනවනේ අතුසන් බලන්න. වචන ටික ඔක්කොම මතකයිද? වචන අමතක කෙනෙක් ඉන්නවනම් මම ඒකට පොඩි උපක්‍රමයක් දෙන්නම්. සාමාන්‍යයෙන් මේ හේතුඵල කිව්ව කරුණු 4ක් හරි ලේසි අපිට මතක හිටින වචන. සති සාමාන්‍යයෙන් මතක හිටින වචනයද නැද්ද? මතක හිටින වචනය. විරියත් මතක හිටින එකක් දන්න වචනයක්. අනිත් පැත්තෙන් ප්‍රීති කියන එකත් මතක හිටින එකක් දන්න එකක්. සමාධි කියන එකත් මතක හිටින එකක් දන්න එකක්. ඔතන අමාරු වචන දෙකක් තියෙනවා. ධම්මවිචයයි පස්සද්ධි. ඔය දෙන්න හරියටම ගැලපෙලා ගිහින් ඉතින් මහපට ඇඟිලි දෙක මේ දබර ඇඟිලි දෙකට. බලන්න නවපු ක්‍රමයේ තුල දබර ඇඟිලි දෙකේ ඉන්නේ කවුද? මේ අතේ දබර ඇඟිලි ඉන්නවා ධම්මවිචය. අනිත් අතේ දබර ඇඟිලි ඉන්නවා පස්සද්ධි. ඔන්න ඔය දබරකාරයෝ දෙන්නම මතක තියාගත්තා නම් හතම මතක තියාගන්න ඔයගලන්ට පුළුවන්. ඒ කියන්නේ ආගන්තුක වචන දෙකකට තියෙන ওই දෙක විතරයි ධම්මවිචයයි පස්සද්ධි. ඔබට ඔය ටික මතක තියාගෙන දැන් කරන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළේ දැන්. ඔබ අද මේ උතුම් ධර්ම මාර්ගය පිළිබඳව පින්වත්නි අඩුතරමේ මේක අපිට කරන්න පුළුවන් දෙයක් නේ කියලා හරි හිතෙනවා නම් මට ඒත් ඇති කලේ නැතත් පුළුවන් කියලා හිතුණත් මේ බුදු සසුන තුළ අපි ලොකු දෙයක් කරගත්තා වෙනවා. ඒකෙනුත් ඒකේ දැන් අද කතා කරපු කරුණු ටික ගැන මම තේමා වශයෙන් නිකන් මෙහෙම කියන්නම්.
අපි බොජ්ජංග යනු මොනවද කියලා කතා කළා. ඒ බොජ්ජංග වැඩෙන්නේ කොයි විදිහටද කියලා කතා කරා. ඒ වඩනකොට ඇති වෙන කරුණු මොනවද කියලා කතා කරා. ඒ වැදී එන බාධා ගැන කතා කළා. බාධා මග ඇරව ගන්න කොහොමද කියලා කතා කළා. මේ ටික තමයි දැන් ඔබට මං කිව්වේ අර මොකද්ද ගල් ගුහාව? ගල් ගුහාවට යන හැටි කියනවා වගේ දැන් බොජ්ජංග ටික වඩන හැටි තමයි ඔය කතා කළේ. දැන් ඔය ඇත්තන්ට කරන්නයි තියෙන්නේ කරන හැටි අහගත් එකයි මේ කලේ. ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන තුළ ඊටාම පැහැදිලි ප්‍රායෝගික වැඩපිළිවෙලක් උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ. ඇහෙන් රූප දකින තැන කරන්න පුළුවන් දෙයක් මේක. සිහිය පවත්වනවා කියන එක දකින දේත් එක කරන්න පුළුවන්. සිහිය පවත්වනවා කියන එක කනට ඇහෙන දේත් එක කරන්න පුළුවන්. සිහිය පවත්වනවා කියන එක නහයට දැනෙන දේත් එක කරත හැකි. දිවට දැනෙන රසය එක කරත හැකි. කයට දැනෙන පහසත් එක කරත හැකි. ඔයත් හිතන දේත් එක කරත හැකි. ඔය ඇත්තන්ට බොජ්ජංග මේ ඇහෙන පේන දැනෙන ලෝකෙ තුල ඉඳන් වඩන්න පුළුවන්. ඔබ හැම දිනකටම පින්වත්නි මේ උතුම් ප්‍රායෝගිකව ඊටාම පැහැදිලි බුදුරජාණන් වහන්සේ වදාළ ස්වාක්කාත මනාකොට අංග සම්පූර්ණ විදිහට පෙන්වලා දුන්න මේ නිවන් මඟ ඔබට මේ බුදුසසුනේම දියුණු කරගන්නට වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.